ආදරණීය දොරදෙනියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද වලින් 2020 වර්ෂයට අදාළ පැරණි නිර්දේශ යටතේ යොමු වෙච්ච දෙවන ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරමින් හිටියා. විශේෂයෙන්ම විභාගෙදී ලකුණු ලබා දීමේ ක්‍රියාපටිපාටිය ගැන නිරන්තරයෙන්ම අවබෝධයක් ලබමින් ප්‍රශ්නවලට නිවැරදිව ප්‍රවේශ වෙන්නේ කොහොමද? ප්‍රශ්නේ හඳුනගන්නේ කොහොමද? ඊට අවශ්‍ය පිළිතුරු ගොනු කිරීම, පිළිතුරු ධාරිතාවය, පිළිතුරු වල ස්වභාවය, පිළිතුරු ලියන රටාවන් ආදී වශයෙන් අපි හොඳ ප්‍රශස්ත අවබෝධයක් ලබා ගත්ත කියලා මම විශ්වාස කරනවා. අද අපි කතා කරන්න යන්නේ අවසන් පරිච්ඡේදය යටතේ ඒ අවසන් ප්‍රශ්නේ 8 වන ප්‍රශ්නය. සාමාන්‍යයෙන් BS පේපර් එකේ දෙවෙනි කොටසේ අවසාන ප්‍රශ්නය වන 8 වන ප්‍රශ්නයත් ඊටාම පහසුවෙන් ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක්. මූලික වශයෙන් පාඩම් පරිච්ඡේද නැත්නම් පාඩම් ඒකක දෙකකින් ප්‍රශ්න යොමු වෙනවා. එකක් අවසාන පාඩම ව්‍යාපාර සැලසුම්, ඊළඟට අවසන් පාඩමට පෙර පාඩම තොරතුරු පද්ධති ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි. ඔය දෙකෙන්ම යොමු වෙන මේ ප්‍රශ්නයත් බොහොම ජනප්‍රිය ප්‍රශ්නයක්, සිසුන් තෝරගන්න ප්‍රශ්නයක්. අනිවාර්යයෙන්ම ලකුණු ලැබිය හැකි ප්‍රශ්නයක්. අපි බලමු මුලින්ම රෝමිලක්කාගේ අයන්න අන්තර්ජාල බැංකු සේවාව මගින් ව්‍යාපාරිකයෙකුට ඇතිවන වාසි දෙකක් සහ අවාසි දෙකක් දක්වන්න. අන්තර්ජාල බැංකු සේවාව නැත්තම් ඉන්ටර්නෙට් බැංකින්. අන්තර්ජාල බැංකු සේවාව කියන්නේ මොකද්ද? ඉන්ටර්නෙට් බැංකින්. අන්තර්ජාලය ඔස්සේ බැංකු සේවා ලබා ගැනීම. නැත්නම් අන්තර්ජාලය ඔස්සේ බැංකු සේවාවන් බැංකු විසින් තම ගනුදෙනුකරුවන්ට සපයා දීම තමයි අන්තර්ජාල බැංකු සේවාව කියන්නේ. ඒකෙන් ව්‍යාපාරිකයන් ලැබෙන වාසි සහ වාසි දෙක බැගින්. ඒකෙන් මුලින්ම වාසි දෙකක් ඒ වගේම අවාසි දෙකක් අපි හඳුනාගෙන පිළිතුරු සපයන්න ඕනේ. මුලින්ම වාසි. අන්තර්ජාල බැංකු සේවාව මගින් ලැබෙන වාසි. පළවෙනි එක තමයි පහසු හා වේගවත් වීම. පහසුයිනේ. අපිට අන්තර්ජාල බැංකු සේවාව ව්‍යාපාරිකයෙකු වශයෙන් ලබා ගැනීමේදී අපිට භෞතිකව බැංකුව වෙත පියමන් කරන්න ඕනේ නැහැ. කාලනාස්ති කරන්න ඕනේ නැහැ. ව්‍යාපාර ස්ථානයේ කාර්යාලයේ ඉඳගෙනම තමන්ගේ ජංගම දුරකථනයෙන් නැත්නම් පරිගණකය භාවිතා කරලා බැංකු සේවා ලබන්න පුළුවන්. පහසුයි. අනික වේගවත්. ඉක්මන්නේ. අපිට මේ දැන් හිතුනොත් කිසියම් ගෙවීමක් කරන්න මේ දැන් ඒ ගෙවීම කරන්න පුළුවන්. ඉන්ටර්නෙට් බැංකින් ෆැසිලිටි එක යටතේ බැංකු වෙබ් එකට ගිහිල්ලා ඊට පස්සේ අපිට අපේ ගිණුම හරහා එක්කෝ ඩෙබිට් කාඩ් එක නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එක භාවිතා කරලා ගෙවන්නත් පුළුවන්. නැත්නම් ගිණුමෙන් මුදල් ට්‍රාන්ස්ෆර් කරන්න, මාරු කරන්නත් පුළුවන්. තේරෙනවද? එහෙනම් ඉක්මන්, පහසු, වේගවත් සේවාවක් ලබා ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි දවසේ ඕනෑම වෙලාවක ගනුදෙනු කළ හැකි වීම. නැත්නම් පැය 24 තුලම අපි කියන්නේ බැංකු වැසූ වේලාවක් නැහැ. day and night service වගේ. දිවා රාත්‍රී සේවා ලබන්න පුළුවන්. දවසේ පහසු ඕනම වෙලාවක අපිට බැංකු සේවාවක් ලබන්න පුළුවන්. ඊළඟට පිරිවැවුම වීම. අනිවාර්යයෙන්ම අපිට මේ බැංකු සේවාව ලබා ගැනීමේදී සාම්ප්‍රදායික ලෙස බැංකු සේවා ලබා ගැනීමට දරන පිරිවැයට වඩා අඩු පිරිවැයක් තමයි මේකෙදි වැය කරන්න වෙන්නේ. දැන් සාම්ප්‍රදායික අපි කරද්දී අපි බැංකුවට යන්න ඕනේ. අපේ ගමන් ගාස්තු මේනවනේ, ප්‍රවාහන වියදම්. තේරෙනවද? ඒවා අමතර වියදම්. මේක ඊටාම ඒ අමතර වියදම් කිසිවක් නැහැ. Tamanට sannivedana ගාස්තු වෙනුවෙන් දරන වියදම තමයි අමතර පිරිවැයක් වශයෙන් යන්නේ. ඊළඟට කාලය ඉතුරු වෙනවා. කාලයත් වැදගත්. ඕනෑම ව්‍යාපාරිකයෙක් සාමාන්‍යයෙන් කාර්යබහුලයිනේ. කාර්යබහුලයි. කාර්යබහුල වීමම ව්‍යාපාරයක්. කාර්යබහුල වීමම ව්‍යාපාරයක් වශයෙන්නේ අපි දකින්නේ. තේරෙනවද? කිසියම් පුද්ගලෙක් කාර්යබහුල තත්වයක නැත්නම් එයා ව්‍යාපාරිකයෙක් නෙවෙයි. කාර්යබහුල තත්වයක ඉන්නවා කියන්නේ එයා සාර්ථක ව්‍යාපාරිකයෙක්. කාලය වැදගත්. කාලය රන්නා සමානයි. එහෙනම් අපිට බැංකුවට එන්න ගත කරන කාලේ බැංකුවේ ගිහින් සමහරට queue එකේ නැත්නම් පොලිමේ ඉන්න කාලේ ඒ තුනම ඉතුරුයි. තේරෙනවනේ? ඊළඟට මුදල් ගෙන යාමේ අවදානම අඩු වීම. දැන් වර්තමාන රටවල් ආර්ථිකයන් තුල සෑම රටකම දියුණු නොදියුණු ભેදයක් නැහැ. සෑම රටකම පායේ සොර සතුරු උවදුරු
නැත්නම් අවදානම් වැඩි. දැන් බැංකුවට අපි සල්ලි අරගෙන යනවා කියන්නකෝ ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කරලා. දැන් සමහර අය එළවලු මල්ලක් තුල සල්ලි දාගෙන යනවා. ඒතර ගොඩක් අය හිතන්නේ මේ එළවලු මල්ලක්. නමුත් සොර සතුරන්ට හොඳට ඉව තියෙනවා. හරියට අර පොලිස් සුනකයින්ට වගේම ඉව තියෙනවා. ඒගොල්ලෝ දන්නව නෑ මේක එළවලු තියෙන්න පුළුවන්, මාළු තියෙන්න පුළුවන්, මේක යට තියෙන සල්ලි. ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ සල්ලි මංකොල්ල කරන සූදානම්. ඒ නිසා මුදල් බැංකුවට ගෙන යාමේදී හෝ බැංකුවෙන් මුදල් රැගෙනීමේදී අවදානමක් තියෙනවා. සොර සතුරු අවදානම තියෙනවා. ඒ අවදානමත් මේක බහැරලා තියෙනවා. මුදල් ගෙන යන්න ඕනේ. නිවසේ ඉඳන් ව්‍යාපාරික කාර්යාලයේ ඉඳන් බැංකු සේව ලබන්න පුළුවන්. ඊළඟට බැංකු ගනුදෙනු පිළිබඳව ඕනෑම අවස්ථාවකදී තොරතුරු ලබා ගන්න පුළුවන්. බැංකු ගනුදෙනු පිළිබඳ තොරතුරු ඕනෑම විටක ලබා ගන්න පුළුවන්. සුළු උදාහරණයක් කියන්නම්කෝ. දැන් ජංගම ගිණුමේ තියෙන මුදල් ප්‍රමාණය ඉක්මව චෙක්පත් අනකරොත් චෙක්පත් වල ගෙවන්නේ නැහනේ. චෙක්පත් අගරු වෙනවනේ. ඒතර අපිට එහෙනම් බැංකු අපිට සාමාන්‍ය ක්‍රමයේදී බැංකුවට ගිහිල්ලා බැලන්ස් එක අහගන්න ඕනේ. නැත්නම් ATM යන්ත්‍රයකට ගිහිල්ලා බැංකුවේ ශේෂය බලලා ඒ ශේෂය ඉක්මවා නොවන පරිදි චෙක්පත් අන කරන්න පුළුවන්. ඒකට ටිකක් මහන්සි වෙන්න එපා. කාලයක් යනවනේ. මෙතන එහෙම එකක් නැහැ. ව්‍යාපාර ස්ථානයේ ඉඳගෙනම ගිණුමේ ශේෂය දැනගන්න පුළුවන්. තව බැංකුවත් එක්ක අපිට තොරතුරු හෝමාරු කරගන්න පුළුවන්. ඔය වගේ වාසි කීපයක්ම තියෙනවා ඉන්ටර්නෙට් බැංකින් වල. පැහැදිලිනේ මේක ඉතින් ව්‍යාපාරිකයන් නෙවෙයි පුද්ගලයන්ට ගලවුවොත් ඒත් අපිටත් ওই වාසිම ඔය ආකාරයෙන්ම තියෙනවා. ඒක වාසි දෙකකට ලකුණු භාගයකින් ලකුණු 1යි. ඊළඟට අවාසිත් තියෙනවා ඕකේ. අවාසි තමයි බැංකු තොරතුරු වල රහස්‍ය භාවය සමහර විට ආරක්ෂා නොවීම නිසා අවදානම හිල වීම. එහෙම දෙයක්ත් තියෙනවා. බැංකු තොරතුරු රහස්‍ය භාවයේ සමහර විට ආරක්ෂා වෙන්නේ නැහැ. ඒතර එතන අපිට අවදානමක් තියෙනවා. අපේ සමහර ගිණුමේ ශේෂය දැනගන්න පුළුවන් බාහිර පාර්ශවයන්ට. දැන් තොරතුරු තාක්ෂණයේ පරතරයටම දැනුම ලැබූ අය ඉන්නවනේ. ඒගොල්ලෝ ගොඩක්ම වංචනික ක්‍රියාමාර්ග ගැන අවබෝධයක් තියෙන්නේ. ඒගොල්ලන්ට පුළුවන් අපේ තොරතුරු ගන්න. හැක් කරලා ගන්න පුළුවන්. අන්න එහෙම අවදානමක් මේකේ තියෙනවා. තේරෙනවද? දෙවෙනි එක තමයි අන්තර්ජාල බැංකු කටයුතු පිළිබඳව දැනුම තිබිය යුතු වීම. ඉන්ටර්නෙට් බැංකින් නොලෙජ් එක නැත්නම් මේ සේවාව නිවසේ හෝ ව්‍යාපාර ස්ථානයේ කාර්යාලයේ සිට ලබන්න බෑ. අනිවාර්යයෙන්ම ඉන්ටර්නෙට් බැංකින් නොලෙජ් එක අන්තර්ජාල බැංකු කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවබෝධයක් තාක්ෂණික අවබෝධයක් තියෙනවා. අවබෝධයක් නැත්නම් මේක හැමෝටම මේ පහසුකම ලබන්න බෑ. ව්‍යාපාරිකයෙක් වුණත් ලබන්න බෑ. ඊළඟ එක දැන් සම්ප්‍රදායික වාණිජ්‍ය බැංකු කටයුතු වල එහෙම එකක් නැහැනේ. බැංකුවට ගියා කතා කරා මට මේ පහසුකම දෙන්න කියලා කිව්වා. මට මෙන්න මේ චෙක් පත මේ ගිණුමට බැර කරලා දෙන්න කියලා කිව්වා. මොන හරි ඩොකියුමන්ට් එකක් දුන්නොත් මට ඒක කන්නාඩි නෑ පේන්නේ. ඔක කරුණාකර පුරවලා දෙන්න කියලා කිව්වා. මොන හරි කරන්න පුළුවන්. මේක එහෙම බෑ. අන්තර්ජාල බැංකු කටයුතු පිළිබඳ දැනුම තියෙන්න ඕනේ ක්‍රියාත්මක කරන්න. අනික අන්තර්ජාල පහසුකම් පැවතිය යුතු වීම. ඉන්ටර්නෙට් කනෙක්ෂන් ෆැසිලිටි එක නැත්නම් ඉන්ටර්නෙට් බැංකින් මොකද කරන්නේ? පහසුකම් ලබන්න බෑ. අන්තර්ජාල බැංකු පහසුකම් ලබන්න නම් අනිවාර්යයෙන්ම අන්තර්ජාල සම්බන්ධතාවය තියෙන්න ඕනේ. සමහර අවස්ථාවල දැන් ඔය අන්තර්ජාල sannivedana පහසුකම් මෙහෙවන නියාමනය කරන ටවර්ස් තියෙන කුළුණු ඒ කුළුණු වල ධාරිතාවය අඩු නම් සමහර ප්‍රදේශවල තාමත් අන්තර්ජාල පහසුකම් නැහැ. එහෙමනම් ඒ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අන්තර්ජාල බැංකු කටයුතු දියත් කරන්න බෑ. ඊළඟට ගනුදෙනු වලදී වංචා සිදු විය හැකි වීම. අනිවාර්යයෙන්ම ගනුදෙනු වලදී වංචා සිදු වෙන්න පුළුවන්. තේරෙනවද? දැන් ඔබ සමහරට ට්‍රැවල් ඒජන්සි තියෙන්නේ. සංචාරක නියෝජිත ආයතන. ඒ ට්‍රැවල් ඒජන්සි මගින් විදේශගත වෙනකොට සාමාන්‍ය ට්‍රැවල් ඒජන්සි ඔබට උපදෙස් සපයනවා. ඇඩ්වයිස් කරනවා ඔබේ ක්‍රෙඩිට් කාඩ් එක නැත්නම් ඩෙබිට් කාඩ් එක ඒ විශේෂිත පිළිගත හැකි සංචාරක හෝටල් පිළිගත හැකි සාප්පු මධ්‍යස්ථානවලදී හැරෙන්න භාවිතා කරන්න එපා කියලා. සාමාන්‍ය තැන්වලදී. මොකද හේතුව ඒ sannivedana තාක්ෂණයේ පරතරටම දැනුමක් ලැබුව අය දැන් අපි හිතමු අපේ ඩෙබිට් කාඩ් එක පාවිච්චි කරා කියලා. ඒක ඉලෙක්ට්‍රොනික ඩේටා සර්ච් මැෂින් එකට ඇතුළු කරනවානේ ඉන්සර්ට් කරාම මේ අපේ කාඩ් එකේ විස්තර ඔක්කොම ඒ ඩේටා සර්ච් මැෂින් එක
රීඩ් කරනවා. හරිද? ඊට පස්සේ අපි මේ කාඩ් එක අරන් ඉවතට ගියාට පස්සේ ඔය කියන දැනුම තියෙන අය මොකද කරන්නේ? ඒගොල්ලන්ගේ දැනුම පාවිච්චි කරලා අර ඉලෙක්ට්‍රොනික ඩේටා සර්ච් මැෂින් එකෙන් ගන්නවර ඩීටේල් ටික. අපේ කාඩ් එක විස්තර. අරගෙන අපි ලංකාවට එන්න පෙර මොකද වෙන්නේ? අපේ ගිණුම් සල්ලි ඔක්කොම ටික ඊට ගන්නවා. එතකොට අපේ ක්‍රෙඩිට් කාඩ් එක ඒගොල්ලෝ පාවිච්චි කරනවා. අන්න ඒ වගේ ප්‍රශ්න තියෙනවා. තේරෙනවද? ඒ නිසා ගනුදෙනු වලදී වංචා සිදුවීමේ අවදානමකුත් මේකේ තියෙනවා. දැන් සම්ප්‍රදායිකව බැංකු කටයුතු කරද්දී අපි වන් ටු වන් හමු වෙලා නැත්නම් ෆේස් ටු ෆේස් හමු වෙලා මුදල් අතින් දීලා එහෙමනේ වංචා සිදුවීමේ අවදානම අඩුයි. මේකේ අවදානම තියෙනවා. ඊළඟට තාක්ෂණික බාධා ඇතිවීම. සමහරට sannivedana පද්ධතියේ තාක්ෂණික බාධා ඇති වුණොත් දෝෂ ඇති වුණොත් එහෙම සමහරට අපිට ගෙවීම් පියවන්න බෑ. සමහර විට අපි අන්තර්ජාලය ඔස්සේ බැංකින් වෙබ් එකට යන්න උත්සාහ කරත් යන්න බෑ. සමහරට විනාඩි ගාණක් පැය ගාණක් සමහරට ඒව අක්‍රිය වෙනෝනේ. අන්න ඒ වගේ අවස්ථාවක අන්තර්ජාල බැංකු පහසු කර ලබා ගැනීම අපට නොහැකි වෙනවා. ඒ වගේ වාසි වගේම අවාසි කීපයකුත් තියෙනවා. එවැනි අවාසි දෙකකට ලකුණු භාගයකින් ලකුණු එකක් ලබා ගන්න පුළුවන්. ඕක මතක තියාගන්න. මේක දැන් මේ ඇහුවේ අවසාන ප්‍රශ්නය වශයෙන්නේ. මේ ඇහුවේ තොරතුරු පද්ධති ඒ වගේම ව්‍යාපාර සැලසුම් කියන පාඩම් ඒකක දෙකෙන් යමුණු 8 වෙනි ප්‍රශ්නෙටනේ. ඔබට මතක ඇති මේක බැංකු ඒකකයේ මුදල් හා බැංකු ඒකකයට අනිවාර්යෙන් පළවෙනි කොටසදී සෙකන්ඩ් පේපර් එකේ පළවෙනි කොටසේ ප්‍රශ්න වසුන් ඇහුවා. ඔය මාතෘකා දෙපැත්තට මේක දෝලණය වෙන්න පුළුවන්. ඊළඟට ආයන්න එකේ පරිගණක ආරක්ෂක තර්ජන යන්න හඳුන්වා එවැනි තර්ජන දෙකක් නම් කරන්න. පරිගණක ආරක්ෂක තර්ජන යන්න හඳුන්වා එවැනි තර්ජන දෙකක් නම් කරන්න. ඒ කියන්නේ පරිගණක පද්ධතියක සහ ඒ ආශ්‍රිත ආරක්ෂාව පිළිබඳ ඇතිවිය හැකි අවදානම්කාරී තත්ත්වය. එක්කෝ පරිගණක පද්ධතිය නැත්නම් ඒ ආශ්‍රිත ක්‍රියාකාරීත්වයේ ඇති වෙන්න පුළුවන් අනාරක්ෂිත බව නැත්නම් අවදානම් සහගත බව තමයි පරිගණක ආරක්ෂණ තර්ජන කියන්නේ. දැන් උදාහරණයක් වශයෙන් පරිගණක එනවනේ විවිධ වෛරස්. ඒ වෛරස් ආවම මොකද වෙන්නේ? අපේ දත්ත සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. අපේ දත්ත අපේ පරිගණක මතක ගබඩා වලින් ඉවත් වෙලා යනවා. අපිට නැවත භාවිතයට ගන්න බැරි වෙනවා. අන්න ඒ වෙලේ දේවල් තේරුණාද? එතකොට පරිගණක පද්ධතියක සහ ඒ ආශ්‍රිත ආරක්ෂාව පිළිබඳව ඇතිවිය හැකි අවදානම් තමයි පරිගණක ආරක්ෂණ තර්ජන කියන්නේ. හඳුන්වා එවැනි තර්ජන දෙකක් නම් කරන්න. ඒතර මේකේ එකම ප්‍රශ්නේ කොටස් දෙකක්නේ. එකක් හඳුන්වා මේ දක්වා එකක්. එක ප්‍රශ්නයක්. හරිද? ඊට පස්සේ එවැනි තර්ජන කියන එක දෙවෙනි ප්‍රශ්නේ. එහෙනම් ප්‍රශ්න දෙකයි තරු ලකුණු දෙකයි උත්තර දෙක වෙන් කරොත්ම හොඳ. එහෙනම් මෙතනදී අනිවාර්යයෙන්ම මේක තරු ලකුණු දෙකකින් වෙන් කරලා පෙන්නන්න. මේ පළවෙනි කොටස. ඒකට ලකුණු 1යි හඳුන්වා දීමට. පරිගණක පද්ධතිය සහ ඒ ආශ්‍රිතව ඇතිවිය හැකි අවිනිශ්චිතකාරී තත්ත්වෙන් අවදානම්කාරී තත්ත්වයන් තමයි පරිගණක ආරක්ෂණ තර්ජන කියන්නේ. මොනවද අහනවා ඊට පස්සේ වෙනි තර්ජන දෙකක් නම් කරන්න. එකක් තමයි වෛරස් බලපෑම සිදුවිය හැකි වීම. වෛරස් මගින් නැති කරන බල වෛරස් එකක් පරිගණකයට යොමු වුණොත් එහෙම අපේ දත්ත අපේ ෆයිල් ටික ලිපිගොනු සියල්ලම මොකද වෙන්නේ? විනාශ වෙලා යනවා. අපිට නැවත ඒව මුල සිට සකස් කරගන්න මහන්සියක් වියදමක් දරන්න වෙනවා. අනිත් එක තමයි පරිගණක අවභාවිතය. හැකින් කියන්නේ හැක් කරනවා කියන්නේ. ඒ කියන්නේ මගේ පරිගණකයට ඔබේ පරිගණකයෙන් ඇතුල් වෙන්න පුළුවන් නේ දන්නවනේ අන්තර්ජාලය ඔස්සේ. මට පුළුවන් ඔබේ පරිගණකයට මගේ පරිගණකය හැර අන්තර්ජාලය ඔස්සේ ඇතුල් වෙන්න. ඇතුල් වෙලා ඔබේ දත්ත මට පුළුවන් මොකද කරන්න? විකෘති කරන්න පුළුවන්. දත්ත සොරකම් කරන්න පුළුවන්. දත්ත ඩිස්ට්‍රොයි විනාශ කරන්න පුළුවන්. අනිත් එක තමයි දත්ත සොරා ගැනීම. ඒ අපි පරිගණකයට ඇතුල් වෙලා ඒ දත්ත අපට සොරකම් කරන්න පුළුවන්. තේරෙනවද? එක්ක අපි කොයිසල විනාශ කරනවා කියලා. නැත්නම් විනාශ කරන්නේ තියෙනවා අපි ඒ දත්ත අපි සොරකම් කරනවා. ඔබ ළඟක් තියෙනවා මම ළඟක් තියෙනවා. ඔබට ඉස්සෙල්ලා මට පුළුවන් ක්‍රියාත්මක වෙන්න. අපි තුමු විකුණුම් දත්ත, ඇනවුම් පිළිබඳ දත්ත. ඇනවුම් තොරතුරු තියෙනවා. මම ඇනවුම් තොරතුරු වල මොකද කරන්නේ? මම ඒ ඇනවුමට බහන්න සපයනවා. ඔබ විදියට. ඒ වගේ ව්‍යාකෘත දත්ත නැති කරන්න පුළුවන්. ඊළඟට පරිගණකය සොරකම් කළ හැකි වීම. ඒකත් කරනවා නේද? කම්පියුටර් පරිගණකයේම මොකද කරන්නේ? අපි කියන්නේ උස්සනවා කියලා. පරිගණක සොරකම් කරනවා. සියල්ලම අවසානයේ එතකොට. ඊළඟට පරිගණක පද්ධතියට අනවසර පිවිසීම.
දැන් ඔබ දන්න එක එක ව්‍යාපාර තියෙන පරිගණක පද්ධති නැත්නම් පරිගණක ජාල තියෙන බස් ජාල, තරු ජාල, රුක් ජාල කියලා. ඒ පරිගණක ජාලයටම මොකද කරන්නේ? ඇතුල් වෙලා ඒ පරිගණක ජාලේ දත්ත වෙනස් කරනවා. එතකොට මොකද වෙන්නේ? දැන් අපි තුමු අද ව්‍යාපාරයේ කටයුතු නතර කරලා අද දවසේ ව්‍යාපාරයේ අපි කියන්නේ වහනවා කියලා. වහලා යනකොට ඒ පරිගණක ජාලේ යම් යම් ගනුදෙනු සකස් කරමින් හිටියා. හෙට උදේ ඇවිල්ලා එතනින් වැඩ ආරම්භ කරන්න එන්නේ. එනකොට ඒ මොකද වෙන්නේ? ඒව වෙනස් කරලා විකෘති කරලා. අන්න සිස්ටම් එක අවුල් වෙනවා. අන්න ඒව තමයි පරිගණක ආරක්ෂක තර්ජන කියලා කියන්නේ. එවැනි තර්ජන දෙකකට ලකුණු භාගයකින් ලකුණු 1යි. ඒතර මේ මුළු ප්‍රශ්නෙටම ලකුණු 2ක් ලැබෙනවා. ඊළඟට රෝම ඉලක්කම් 2 අයන්න. ඵලදායි තොරතුරු පද්ධතියක් මගින් ඉටු කර ගැනීමට අපේක්ෂිත කාර්යයන් 4ක් සඳහන් කරන්න. ඵලදායි තොරතුරු පද්ධතියක් මගින්. මතකනේ තොරතුරු පද්ධතිය කියන ඉන්ෆෝමේෂන් සිස්ටම් නේ පාඩම් ඒකකේ නමත්. ඉතින් අපි ඒකෙදි මූලිකව කතා කරමු තොරතුරු පද්ධති වර්ග කීපයක්. තේරුණානේ? ප්‍රධාන නිර්ණායක 4ක් යටතේ. එතකොට ඵලදායි කියන්නේ ප්‍රතිඵල ගන්න පුළුවන්. ව්‍යාපාරිකයන්ට ප්‍රයෝජනවත් වන ව්‍යාපාර කටයුතු පහසු කරවන තොරතුරු පද්ධතියක් මගින් ඉටු කරගන්න අපේක්ෂිත කාර්යයන් 4ක්. එකක් තමයි අදාළ පාර්ශවයන්ට නිවැරදිව තොරතුරු sannivedanaya කරන්න පුළුවන්. ඵලදායි තොරතුරු පද්ධතියක් ව්‍යාපාරයක් නඩත්තු කරනවා නම් පවත්වගෙන යනවා නම් දත්ත රැස් කරලා විශ්ලේෂණය කරලා තොරතුරු බෝඩපත් කරලා අවශ්‍ය වෙලාවට තීරණ ගැනීම සඳහා අදාළ කළමනාකරන අදාළ පාර්ශවයන්ට තොරතුරු නිවැරදිව sannivedanaya කිරීම හැකියාව ලැබෙනවා. ඒකෙන් නිවැරදි තීරණ ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ව්‍යාපාර කටයුතු සඵලදායි හා කාර්යක්ෂම ලෙස මෙහි අවස්ථාව උදා වෙනවා. දෙවැනි එක තමයි නිෂ්පාදිත ගුණත්වය ඉහළ නැංවීමට සහාය වීම. නිෂ්පාදිත ගුණත්වය ඉහළ නැංවීමට සහාය වීම. ඒ කියන්නේ තොරතුරු පද්ධති මගින් නිවැරදිව තොරතුරු සපයනකොට විශේෂයෙන්ම ප්‍රොඩක්ෂන් මැනේජර්ට, නිෂ්පාදන කළමනාකරුට, ඒ වගේම ප්‍රොඩක්ෂන් ඉංජිනේරට, නිෂ්පාදන ඉංජිනේරුවරයාට ඵලදායි තොරතුරු පද්ධතියක් මගින් නිවැරදි තොරතුරු සපයන විට නිවැරදි නිෂ්පාදනය හා සබැඳි තීරණ ගැනීම තුළින් නිමැවුම් වල ගුණත්වය වර්ධනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම නිෂ්පාදන ඉංජිනේරුවරයා තමයි නිෂ්පාදන කළමනාකරු විසින් නිපදවන්නේ මොකක්ද කුමක්ද කොපමණද කියලා තීරණය කරාම නිෂ්පාදන ඉංජිනේරුවරයා තමයි ඊට අවශ්‍ය සම්පත් හා තාක්ෂණ තීරණය කරන්නේ. කුමන අමුද්‍රව්‍ය භාවිතා කළ යුතුද? කුමන යන්ත්‍රෝපකරණ භාවිතා කළ යුතුද? කුමන පරිගණක වැඩසටහන් සම්බන්ධ කරගත යුතුද? කුමන නිෂ්පාදන ශිල්පීය ක්‍රම භාවිතා කළ යුතුද කියලා තීරණය කරන්නේ ප්‍රොඩක්ෂන් ඉංජිනේර. ඒ තීරණය කරන නිෂ්පාදන ශිල්ප ක්‍රම, ඒ තීරණය කරන තත්ත්වයෙන් උසස් අමුද්‍රව්‍ය භාවිතය තුළින් අනිවාර්යයෙන්ම නිමැවුම් වල ගුණත්වය වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සපයන්නේ තොරතුරු පද්ධති මගින්. ඒ නිසා නිෂ්පාදනයේ ගුණත්වය වර්ධනය කරගන්න පුළුවන්. ඒතර නිෂ්පාදනයේ ගුණත්වය වර්ධනය වෙනවා කියන්නේ මොකද්ද? ඉල්ලුම වර්ධනය වෙනවා. ඊට පස්සේ විකුණුම ඉහළ යනවා. ඊට පස්සේ ලාභ වර්ධනය වෙනවා. තේරෙනවද? ඊළඟට ආයතනයේ පිරිවැය අවම කර ගැනීමට සහාය වීම. ආයතනයේ පිරිවැය අඩු කරගන්නත් උදව් වෙනවා. මොකද දැන් කොටින්ම තොරතුරු පද්ධති තියෙනවා විශේෂයෙන්ම IT ඩිපාර්ට්මන්ට් ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි ඩිපාර්ට්මන්ට් එකක් සාමාන්‍යයෙන් විධිමත් ව්‍යාපාරවල දැන් තියෙනවා. IT ඩිපාර්ට්මන්ට් එකක් පවත්වාගෙන යමින් තොරතුරු පද්ධති සකස් කරමින් අවශ්‍ය තොරතුරු අවශ්‍ය පාර්ශ්වයන්ට තීරණ ගැනීමට ශනිකව යොමු කරන්න පුළුවන්. අඩු ගානේ කාර්යාල කාර්ය සහායකයෝ අපි කියන්නේ PN කියලා කාර්යාල කාර්ය සහායකුත් අවශ්‍ය නැහැ. සේවකව පුළුවන් තරම් අඩු කරගන්න පුළුවන්. ඒ නිසා ලේබර් කොස්ට් එක අඩු වෙනවා. අනික භෞතිකව ලිපි ලේඛන සහ විවිධ ගිණුම් පොත්පත් වර්ග නඩත්තු කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ලිපි ද්‍රව්‍යයදමත් අඩු වෙනවා. සේවක පිරිවැයත් අඩු වෙනවා. සමස්තයක් වශයෙන් එන ආයතනයේ පිරිවැය අඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට තරඟකාරීත්වයට සාර්ථකව මුහුණ දී හැකි වීම. දැන් තොරතුරු පද්ධති භාවිතා කරමින් ෂණිකව අවශ්‍යතාවය මත තීරණ ගන්න අවශ්‍යම වූ විට ඒ මොහොතේම අවශ්‍ය තොරතුරු
sannivedanaya කරලා තීරණ ඉක්මනින්ම ගන්න පුළුවන් වෙන්න. ඒ වගේම තීරණ නිවැරදිව ගන්න පුළුවන් පරිසරයක් මේ තොරතුරු පද්ධති නිසා ඇති වෙනවා. ඒකෙදි මොකද්ද වෙන්නේ? එහෙනම් අපි වඩා කාර්යක්ෂම ලෙස ව්‍යාපාර කටයුතු වෙළඳ පොළ වෙත ගෙන යාමේ අවස්ථාව ලැබෙනවා. තරඟකරුවන් අභිභවා ගිහිල්ලා තරඟකාරීත්වයට සාර්ථකව මුහුණ දීමේ හැකියාව ලැබෙනවා. ඊළඟට කළමනාකරණ කාර්යයන්හි සාර්ථක බව තහවුරු වීම. අනිවාර්යයෙන්ම කළමනාකරුවන්ගේ කාර්යයන් සාර්ථක වෙනවා කියන එකේ තේරුම කළමනාකරුව ඇවිල්ලා ඩිසිෂන් මේකර්ස්ලානේ තීරණ ගන්න ලබන්න. එහෙනම් කළමනාකරුවන් විසින් ගනු ලබන තීරණ සාර්ථක වීම තුළින් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම කළමනාකරණ කාර්යයන් සාර්ථක කියලා පිළිගන්නවා. කළමනාකරුවන්ගේ තීරණ දුර්වල වුණොත් කළමනාකරණ කාර්යන සාර්ථකයි. කළමනාකරණ තීරණ නිවැරදි වුණොත් කළමනාකරුවන්ගේ කාර්යයන් සාර්ථකයි. පැහැදිලිද? එහෙනම් කළමනාකරණ කාර්යයන්හි සාර්ථක බව තහවුරු වීමක් මේකෙන් ලබා ගන්න පුළුවන්. ඊළඟට අවශ්‍ය කවරෝ අවස්ථාවකදී අවශ්‍ය පාර්ශවයන්ට අදාළ තොරතුරු ලබා දීම. එහෙනම් අවශ්‍ය කවර හෝ පාර්ශවයකට අවශ්‍ය ඕනෑම විටක ඕනම් පැයෙන් පැටරි කමක් නැහැ. ඕනෑම විටක තොරතුරු ලබා දීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ වගේ වාසි හතරක් සඳහන් කරා නම් ලකුණු භාගයේ බැගින් වාසි හතරට ලකුණු දෙකක් ලැබෙනවා. මොකද මේකත් රෝම ඉලක්කම් තනි ප්‍රශ්නයක් නෙවෙයි ප්‍රශ්නයක කොටසක් නිසා අයන්න නිසා. මේ ප්‍රශ්නෙම මේ හා සමාන ප්‍රශ්න ඇවිල්ලා තිනවා තනි ප්‍රශ්නයක් වශයෙන්. එතකොට කරුණු ඒත් හතරක් ලියන්න ඕනේ. ලකුණු හතරක්ම ලැබෙනවා. පැහැදිලිනේ? රයිට්. ඊළඟට අපි බලමු ආයන්න එකේ සේවකයින් විසින් දැනුම් මට්ටමේ තොරතුරු පද්ධතිය භාවිතා කරන්නේ කුමන අරමුණක් සඳහාදැයි විස්තර කරන්න. දැන් තොරතුරු පද්ධති වර්ග කීපයක් තියෙනවානේ. කාර්යාල ස්වයංක්‍රීය පද්ධති, ඒ වගේම දැනුම් මට්ටමේ තොරතුරු පද්ධතිය තේරෙනවද? තියෙනවා කීපයක්. කළමනාකරණ තොරතුරු පද්ධතිය, විධායක උපකාරක පද්ධතිය. මේ අහන්නේ දැනුම් මට්ටමේ. දැනුම් මට්ටමේ තොරතුරු පද්ධතියක් භාවිතා කරන දැනුම් සේවකයෝ, නොලෙජ් වර්කර්ස්ලා. කවුද දැනුම් සේවකයෝ කියන්නේ? ඉහළ අධ්‍යාපනයක් ලැබූ, ඒ වගේම වෘත්තිමය පළපුරුද්දක් ඇති වඩා නිර්මාණශීලී කටයුතු හා ගවේෂණ කටයුතු වල නියැලෙන අය තමයි දැනුම් සේවකයෝ කියලා කියන්නේ. ඉංජිනේරුවන්, විද්‍යාඥයින්, වරලත් ගණකාධිකාරීන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, වගේම මෙකැනිකල් ඉංජිනේර්ස්ලා විශේෂයෙන්ම කාර්මික ඉංජිනේරුවෝ යන්ත්‍රෝපකරණ නිර්මාණය කරන ඒගොල්ලන්ට කියන්නේ ගවේෂණය, නව නිර්මාණය වැනි කටයුතු වලට තොරතුරු පද්ධති මගින් විශාල මෙහෙවරක් කරන අවශ්‍ය තොරතුරු සපයලා. ඒ තොරතුරු පද්ධති මගින් ලබා දෙන තොරතුරුත් එක්ක තමයි ඒගොල්ලන්ගේ ගවේෂණ කටයුතු සාර්ථක වෙන්නේ. නව නිර්මාණාත්මක කටයුතු එළිදැක් වෙන්නේ එතකොටයි. එහෙමනම් අහන්නේ දැනුම් මට්ටමේ තොරතුරු පද්ධතිය භාවිතා කරන්නේ කුමන අරමුණක් සඳහාද විස්තර කරන්න. කවුද? මොන සේවකයෝද? සේවකයන් විසින් කියලා කියන්නේ මේක හරිනම් දැනුම් සේවකම වෙන්න ඕනේ. හැම සේවකයෙක්ම මේ දැනුම් මට්ටමේ තොරතුරු පද්ධතිය පාවිච්චි කරන්නේ නැහැ. මේක දැනුම් සේවකයන් කියලා වනම් තවත් හොඳයි, වඩාත් හොඳයි. ඒතර යාවෙලත් අපි දන්න මේ අහන්නේ දැනුම් සේවකයන් තමයි. ඒ තමයි නව දැනුම ගවේෂණය, සංවිධානය හා සමෝදායනය කිරීම සඳහා. නව දැනුම ගවේෂණය කරන්න. ඒකට අලුතෙන් දැනුම ගවේෂණය කරලා දැනුම අලුත් කරගන්න. ඒ වගේම සංවිධානය කරගන්න. ඒ දැනුමෙන් තවන්ට අලුත් දේවල් බිහි කරන සංවිධානය කරගන්න. ඒ වගේම එම කටයුතු සමෝදායන ඒකාබද්ධ කරගන්න. කොටින්ම නව දැනුම ගවේෂණය හා ඒ තුලින් නවෝත්පාදන බිහි කිරීම කියලා ලිව්වත් ඒත් මේකට ලකුණු ලැබෙනවා. තේරෙනවද? දැන් විශේෂයෙන් මෙකැනිකල් ඉංජිනේර්. එයා යාන්ත්‍රීකරණය පිළිබඳ හොඳ දැනුමක් තියෙන කෙනෙක්. එයාට තොරතුරු පද්ධති මගින් අවශ්‍ය තොරතුරු දීලා තීරණ ගන්න අවස්ථාව දුන්නම එයාට පුළුවන් ඒ කියන්නේ දැන් ඒ දෙන තොරතුරු අනුව එයාට අලුත් යන්ත්‍රයක් පිළිබඳ ගවේෂණය දෙන්න පුළුවන්. ගවේෂණය දෙලා ඒ යන්ත්‍රයට අවශ්‍ය කටයුතු ඒ කියන්නේ යන්ත්‍රය නිර්මාණය කිරීමට අවශ්‍ය පියවරයන් හොඳින් සංවිධානය කරගන්න පුළුවන්. සංවිධානය කළේ ඔක්කොම ඒකාබද්ධ කර ගැනීම සමුදායනය තුලින් නව නිර්මාණ බිහි කරන්න පුළුවන්කම ලැබෙනවා. තේරෙනවද? එහෙනම් ඒක තමයි ඒකේ මේ දැනුම් මට්ටමේ තොරතුරු පද්ධති භාවිතා කිරීම අරමුණු වෙන්නේ ඒකයි. නව දැනුම ගවේෂණය, සංවිධානය හා සමුදායනය සඳහා. එහෙනම් නව දැනුම ගවේෂණය හා නව නිර්මාණ බිහි කිරීම සඳහා කියලා ලිව්වොත් ඒත් සංවිධානය කියන එක නැතුව. තේරුණානේ? සම්පූර්ණ පිළිතුරු ලකුණු 2යි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ අයන්න.
මූල්‍ය සැලැස්මක් ව්‍යාපාරයකට වැදගත් වන ආකාරය කරුණු දෙකක් ඇසුරෙන් විස්තර කරන්න. මූල්‍ය සැලැස්ම ඔබට පේනවා මේ අහන්නේ ව්‍යාපාර සැලසුම්. ව්‍යාපාර සැලැස්ම කියන්නේ උපසැලසුම් කීපයක එකතුවක්නේ. මෙහෙයුම් සැලැස්ම, අලෙවිකරණ සැලැස්ම, මානව සම්පත් සැලැස්ම, මූල්‍ය සැලැස්ම කියලා මූලික සැලසුම් හතරක අන්තර්ගතයක් තමයි අලෙවිකරණ සැලැස්ම කියලා අපි ඉගෙන ගත්ත තීර පාඨයේදී. මතකයිනේ. එහෙමනම් ඒ මූල්‍ය සැලැස්මක් ව්‍යාපාරයකට වැදගත් වන ආකාරය කරුණු දෙකක් අසුර විස්තර කරන්න තියෙනවා. එකක් තමයි ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය නිගමනය කිරීමට හා සම්පාදනය කර ගැනීමට. දැන් මූල්‍ය සැලැස්මේ තියෙනවා ව්‍යාපාරයට අවශ්‍ය අරමුදල් ප්‍රමාණය. ඒ සපය ගන්න ආකාරය. එය යොදවන ආකාරය, ආයෝජනය කරන ආකාරය. ඒ වගේම ණය මගින් අරමුදල් සම්පාදනය කරගත්තා නම් ණය ආපසු ගෙවන ආකාරයත් ඔක සඳහන් වෙලා තියෙනවා. එහෙනම් මූල්‍ය සම්පාදනය කරගත් ආකාරය, ඒ මුදල් එම මූල්‍ය එම මුදල් ඵලදායී ලෙස ආයෝජනය කරන ආකාරය, එම අරමුදල් හිමියන්ට අරමුදල් ආපසු ගෙවන ආකාරය පිළිබඳ පුරෝකථනයක් නේ මූල්‍ය සැලැස්මක් කියන්නේ. ඒ නිසා ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය නිගමනය කරගන්න පුළුවන්කම ලැබෙනවා මූල්‍ය සැලැස්මෙන්. ඒ වගේම සම්පාදනය කරගන්න පහසුකම් ලැබෙනවා. කොච්චර අරමුදල් ප්‍රමාණයක් අවශ්‍යද, කුමන මාර්ග වලින්ද අපිව සපයා ගන්න කියලා පැහැදිලිවම මේක මඟ පෙන්නනවා. දෙවෙනි එක තමයි ව්‍යාපාරයේ අරමුදල් ආයෝජනය පිළිබඳ තීරණ ගැනීමට. මේක වඩාත් හොඳයි, නිකම්ම නෙවෙයි. ව්‍යාපාරයේ අරමුදල් ඵලදායී ලෙස ආයෝජනය පිළිබඳ තීරණ ගැනීමට කරන වඩාත් හොඳයි. තේරෙනවද? ඵලදායී ලෙස. ඵලදායී ලෙස. ඵලදායී ලෙස. ඒක ව්‍යාපාරයේ අරමුදල් ඵලදායී ලෙස ආයෝජනය පිළිබඳ තීරණ ගැනීමට තවත් හොඳයි. ඒ කියන්නේ ආයෝජනය කරන්නම් වාල ආයෝජනය කළ වැඩක් නැහැනේ. ඉහළම ප්‍රතිලාභ භුක්ති විඳින්න පුළුවන් වාසිදායක ඵලදායී මාර්ග වල තමයි ආයෝජනය කරන්න ඕනේ. එහෙනම් එහෙම ආයෝජනය කරන්න, ඵලදායී මාර්ග වල ආයෝජනය කරන්න මඟ පෙන්වීමක් මුළු සැලැස්මක අපට ලැබෙනවා. ඊළඟට මුදල් ඌනතාවයක් ඇති විය හැකි කාලය හඳුනාගෙන ඊට පිළියම දීමට. විශේෂයෙන්ම මූල්‍ය සැලැස්ම තුල තියෙනවා මොනවද? අමතර ලේඛන. මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් තියෙනවා. මුදල් අයවැය ලේඛනයක් තියෙනවමයි. මුදල් අයවැය ලේඛනයකින් කෑෂ් බජට් එකකින් පෙන්눔 කරනවා මුදල් ඌනතා ඇති වෙන්නේ මොන වකවානුවලද, ඒ කොච්චර ප්‍රමාණයක්ද කියලා. ඒ කල්ැතු අපිට ඒක හඳුනගත්තම ඒ මුදල් ඌනතාවේ වාසිදායක මාර්ග වලින් පියවාගෙන මුදල් ඌනතාවේ බැහැර කර ගැනීමට අපට හැකියාව ලැබෙනවා. අනිත් එක එහෙනම් මුදල් අතිරික්තයක්. මුදල් අතිරික්තයක් ඇතිවන කාලය හඳුනාගෙන එම මුදල් ඵලදායී කටයුතු ලෙදවීමට. දැන් මුදල් අයවැය ලේඛනයක් හැදුවම ඒකෙන් පෙන්눔 කරනවා මුදල් අතිරික්තත ඇතිවන අනාගත වකවානු. එක්ක අනාගත කාර්තුවක්, අනාගත මාසයක් ආදී වශයෙන්. කල්ැතුව දැනගත්තම අපට පුළුවන් ඒ මුදල් වලින් තව තවත් ධනෙ උපද්දවන්න, වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබන්න පුළුවන් ඵලදායී මාර්ගවල ආයෝජනය කරන කල්ැතුවම සූදානම් වෙන්න පුළුවන්. සැලසුම් කරන්න පුළුවන්. තේරෙනවද? ඔන්න ඔය වගේ වාසිසහගත තත්ත්වයන් මූල්‍ය සැලැස්ම තුලින් අත් කරගන්න පුළුවන්. ඉවර නෑ, තවත් තියෙන ඕන. තව මොනවද? මූල්‍ය පිරිවැය. මූල්‍ය පිරිවැය අඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක අපි අනවශ්‍ය මාර්ග වලින් අරමුදල් සම්පාදනය කරගන්නේ නැහැ. වාසිදායක මාර්ග වලින් සම්පාදනය කරගන්න. ඒ කියන්නේ අඩුම පොලියක්, අඩුම ප්‍රතිලාභයක් ගෙවිය යුතු මාර්ග වලින් තමයි රැස් කරගන්නේ. එහෙනම් අනිවාර්යයෙන් මූල්‍ය පිරිවැය දුරු කරගන්න පුළුවන්. ඒත් එක්කම මූල්‍ය පාලන කටයුතු පහසු වෙනවා. මූල්‍ය පාලනේ. ඒ කියන්නේ දැන් මේ මූල්‍ය සැලැස්මේ තියෙනවා මුදල් අයවැය. ඒකේ තියෙන අපේක්ෂිත වියදම් මාර්ග. තේරෙනවද? ඒ වියදම් මාර්ග වලින් ඔබට වියදම් කරන්න අපි යන්නේ නැහැ. මොකද අපිට දැන් මේක පෙන්නනවනේ. මේක අපිට දැන් මග පෙන්වීමක්. මෙන්න මුදල් අයවැය. හරිද? බහන්න මිලදී ගන්න පුළුවන් මෙච්චරයි. ණය ගැතියන්ට පියවන්න මේ කාර්තුව පාවිච්චි කරන මෙච්චරයි. අපි එය ඉක්මවා අභිබව වියදම් කරන්න උත්සාහ කරන්නේ. එහෙම අභිබව වියදමක් ගියොත් අපිට බලන්න පුළුවන් අයවැය තියෙන මෙච්චරයි, මෙච්චර වියදම් වුණේ ඇයි? මොකද්ද වෙච්ච වැරද්ද? නිවැරදි කරන්න පුළුවන්. ඒක තමයි මූල්‍ය පාලනය. එහෙනම් මූල්‍ය පාලන කටයුතු මේ නිසා පහසු වෙනවා. ඒක ලියන එක ප්‍රධාන උත්තරයක් මේක කන්ට්‍රෝල් එන්ජින් විදාල් නැතුණාට. පසුන එකක් අසු වුණා ලියන්න. මූල්‍ය පාලන කටයුතු පහසුයි.
මූල්‍ය පාලන කටයුතු පහසු වේ. පහසු වේ. ඔය වගේ කරුණු දෙකකට ලකුණු එක බැගින් ලකුණු දෙකක් ගන්න පුළුවන්. ඔය වගේ මතක තියෙන මතකනේ විභාගවලට මාරු දැන් මේ සැරේ මේ ඇහුවේ මූල්‍ය සැලැස්මනේ. ඊළඟ වතාවේ දහන මොනවද? අලිවිකරණ සැලැස්ම. ඊළඟ වතාවේ මෙහෙයුම් සැලැස්ම. ඊළඟ වතාවේ මානව සම්පත් සැලැස්ම. අපි එකිනෙකට කතා කරන් තීර පාට් එකේදී ඒ වාසි ගැන හොඳ අවබෝධයෙන් අනිවාර්යයෙන්ම හැම ව්‍යාපාර සැලැස්මක්ම හැදෙන්නේ උපසැලසුම් හතරක එකතුවෙන්. ඒ උපසැලසුම් වල වාසි අහනවා. රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය ආයන්න. ඇස්තමේන්තුගත මුදල් ප්‍රවාහය ව්‍යවසායකයෙකු සඳහා වැදගත් වන්නේ කෙසේදැයි හේතු හතරක් ඇසුරෙන් කෙටියෙන් විස්තර කරන්න. දැන් අනිවාර්යයෙන්ම මූල්‍ය සැලැස්ම එක කොටසක් තමයි මුදල් ප්‍රවාහය. නැත්නම් ඇස්තමේන්තුගත එක කියන්නේ සත්‍ය නෙවෙයිනේ. ඇස්තමේන්තුකර එස්ටිමේටඩ් කෑෂ් ෆ්ලෝ එක. ඇස්තමේන්තුගත මුදල් ප්‍රවාහය ව්‍යවසායකයෙක් නැත්නම් ව්‍යාපාරිකයෙක් සඳහා වැදගත් වන්නේ කෙසේද හේතු හතරක් ඇසුරෙන් කෙටියෙන් විස්තර කරන්න. එකක් තමයි අනාගත කාලච්ඡේදයක් තුලදී ව්‍යාපාරයට මුදල් ගලා ඒම් සහ ගලා යාම් පුරෝකතනය කළ හැකි වීම. මේ ඇස්තමේන්තුගත මුදල් ප්‍රවාහය හැදුවම දැන් ඇස්තමේන්තුගත මුදල් ප්‍රවාහය පිළිබඳ ලේඛනයක් හදලා අපි ඒක ඇටච් කරනවානේ ව්‍යාපාර සැලැස්ම අගට යා කරනවානේ. කරාම ඒකෙන් අපිට පුළුවන් අනාගත කාල පරිච්ඡේදයක් තුලදී අනාගත කාර්තුවක් අර්ධ වර්ෂයක් නැත්නම් වර්ෂයක් තුල ව්‍යාපාරයට මුදල් කොච්චර ගලාගෙන ඉන්න මාර්ග තියෙනවද? ව්‍යාපාරයෙන් පිටතට කොච්චර මුදල් ගලාගෙන යනවද කියලා කල්ැතුම් පුරෝගතනය කරන්න පුළුවන්. ඒවැ දුර්වලතා තිබේ නම් ඒ දුර්වලතා මගහරව ගන්න කල්ැතුම් පිළියම් අපට ආදේශ කරගන්න පුළුවන්. දෙවැනි එක කාලච්ඡේදයේ අවසානයේ මුදල් ශේෂය පුරෝකතනය කළ හැකි වීම. එහෙනම් කාලච්ඡේදයේ අවසානයේදී ආරම්භයේදී මෙච්චර ශේෂයක් ඉතුරුලා තිබුණා. ඊට පස්සේ මැදදී මුදල් මෙච්චර ගලාගෙන ආවා. ඊට පස්සේ අසවල් මාර්ගවලට මුදල් ගලාගෙන ගියා. එහෙනම් අවසානයේ මුදල් ශේෂයත් අපිට දැනගන්න ඕනේ. කොච්චර මුදල් ශේෂයක් අපිට ඉතුරුලා තියෙනවද කියන එක. අනික මුදල් ගලා ඒම් සහ ගලා යෑම් වල ප්‍රවණතා හා රටා කලින් හඳුනාගත හැකි වීම. ඒක තේරෙනවද? මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් නැත්නම් මුදල් ප්‍රවාහය පිළිබඳ ලේඛනයක් සකස් කර එක ගිණුමක් නෙවෙයි ලේඛනයක් නැත්නම් සටහනක්. මේ මුදල් ප්‍රවාහය පිළිබඳ සටහනක් හැදුවම මුදල් ගලා ඒම් සහ ගලා යාම වල ප්‍රවණතා සහ රටාවන් හඳුන ගන්න පුළුවන්. ඒ කියන්නේ සමහර අංශවලට මුදල් ගලා යාම එන්න වර්ධනය වෙනවා. වර්ධනය වෙන බවක් අපිට දැක ගන්න පුළුවන්. ඒක ඒතර ප්‍රවණතාවක්. සමහර අංශවලට මුදල් ගලා යාම සීමා වෙන ප්‍රවණතාවක් දකින්න පුළුවන්. තේරුණාද? ඊළඟට සමහර මුදල් ගලා යාම වලත් එහෙමයි. ගලා ඒම් වල සමහර මාර්ග වලින් මුදල් ගලා යාම අපිට අඩු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ණය මාර්ග වලින් මුදල් ගලා යාම වැඩි වෙලා තියෙනවා. අපිට ඒකත් දකින්න පුළුවන්. ඒකේ රටාවන් ණය මාර්ග වල බැංකු ණය යටතේ විශේෂයෙන්ම වාණිජ බැංකු වලට වඩා මූල්‍ය සමාගම් පෞද්ගලිකංශයේ බැංකු වලින් ණය ගලා ගෙනීම වැඩි වෙලා තියෙන්න පුළුවන්. ඒකට හේතු මොනවද? සමහරට පහසුවෙන් අපිට මේ මුදල් ණය ගන්න පුළුවන්. ලිපි ලේඛන ගොඩක් සම්පාදනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට දැන් මේක රටාවන් දැන් සමහරට අවුරුද්දේ මුල් කාර්තු දෙකේදී සමහර මාර්ගවලට මුදල් ගලා යාම ඉහළයි. අවුරුද්දේ අවසාන කාර්තුවලදී ඒක ඊටාම පහළ වෙනවා රටාවන්. තේරෙනවද? ඒ වගේම අයබාර ප්‍රාග්ධන වියදම් නේ සාමාන්‍ය ඉහළ වෙන්න ඕනේ. සමහරට ප්‍රාග්ධන වියදම් වලට සමගාමීව අයබාර වියදම් වල පවා ඉහළ යන රටාවක් දකින්න පුළුවන්. ඒ වගේ මුදල් ගලා යාම් සහ ගලා යාම වල ප්‍රවණතා සහ විවිධ රටාවන් හඳුන ගැනීමත් වාසියක් වෙනවා. මොකද ඒවට ඒ අවස්ථාවල පහසුවෙන් මුහුණ දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට මුදල් ලබාගත හැකි හා මුදල් යෙදවිය යුතු මාර්ග පිළිබඳ කලින් සැලසුම් කරගත හැකි වීම. අපට අරමුදල් අවශ්‍යතාව මේකෙන් පෙන්눔 කරනවානේ. ඒ නිසා අපිට වාසිදායකව අරමුදල් සම්පාදනය කරගත හැකි. වාසිදායකව අරමුදල් සම්පාදනය කරගත හැකි මාර්ග හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මුදල් යෙදවිය යුතු මාර්ග, කියන්නේ ඵලදායී ලෙස මුදල් යෙදවිය යුතු මාර්ගත් කල්ැතුව නිශ්චය කරගන්න පුළුවන්. නැත්නම් සැලසුම් කරගන්න පුළුවන්. නැත්නම් අපිට මුදල් අතර ලැබුණම
අපිට ෂණිකව ඒව ආයෝජනය කරන්න කොහොමද කියලා තීරණ ගන්න බෑ. අපි මුදල් මෙච්චර අපට මුදල් ගලාගෙන එන මාර්ගවලින් ලැබෙන්න තියෙනවා. ලැබුණන් පස්සේ අපි එවෙන් තව තවත් ධනෙ පැද්දවීම සඳහා ඵලදායි මෙන්න මේ මාර්ගවල යොදවනවා කියලා කලින්ම සැලසුම් කරගත්තම හැම දෙයක්ම සුමටෝ ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ ඇස්තමේන්තුගත මුදල් ප්‍රවාහය මගින් ව්‍යාපාරිකයන්ට විශේෂයෙන්ම ව්‍යාපාරය තුලට මුදල් ගලාගෙන එන ක්‍රමවේද ව්‍යාපාරයෙන් පිටතට මුදල් ගලාගෙන යන ක්‍රමවේද කල්ැතුව විනිශ්චය කරගන්න පුළුවන්. ඒව අඩුපාඩු නිවැරදි කරගන්න පුළුවන් සමස්තයක් ඔස්සේ. තේරුණානේ? මෙන්න මේ වගේ කරුණු 4කට ලකුණු භාගවේගී ලකුණු 2ක් දීලා තියෙනවා. කරුණු 4ම ඕනේ. දැන් මේක ප්‍රශ්නයක කොටසක් නිසානේ. මේ වගේ ප්‍රශ්නයක් තනි ප්‍රශ්නයක් වශයෙන් බොහෝ විට අහන්න පුළුවන්. තනි ප්‍රශ්නයක් වශයෙන් ඇහුවොත් ඒත් කරුණු 4මයි. එතකොට ලකුණු එක බැගින් ලකුණු 4ක් ලැබෙන ප්‍රශ්නයක් මේක. තේරුණානේ? එතකොට මේ ඇස්තමේන්තුගත මුදල් ප්‍රවාහය මගින් ව්‍යාපාරිකයින්ට ඇස්තමේන්තුගත මුදල් ප්‍රවාහයක් ව්‍යාපාරිකයින්ට ප්‍රයෝජනවත් වන එකම ප්‍රයෝජන 4 නෙවෙයි. මේක තව තියෙනවා. තවත් තියෙනවා ප්‍රයෝජන. තව මොනවද? තරඟකාරී ව්‍යාපාරිකයින්ගේ මූල්‍ය කටයුතු සමග මේ ව්‍යාපාරයේ මූල්‍ය කටයුතු සසඳන්න පුළුවන්. තරඟකාරී ව්‍යාපාරයක ව්‍යාපාර සැලැස්මක මූල්‍ය සැලැස්මට අදාළව ඇස්තමේන්තුගත මුදල් ප්‍රවාහ ප්‍රකාශය තරඟකාරී ව්‍යාපාරයේ ඇස්තමේන්තුගත මුදල් ප්‍රවාහ ප්‍රකාශය අපේ ව්‍යාපාරයේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයත් එක්ක සංසන්දනය කරාම තේරුම් ගන්න පුළුවන් වැඩිපුර ණය මාර්ග වලින් අපි ණය ගන්නවද ඒගොල්ලෝ ණය ගන්නවද වැඩිපුර ව්‍යාපාරයේ තුලින්ම අර මුදල් සම්පාදනය කරගෙන අතිරේක මූල්‍ය පිරිවැය අඩු කරගෙන තියෙන අපිද ඒගොල්ලෝද නැත්නම් මූල්‍ය කළමනාකරණයේ සම්බන්ධයෙන් වඩා ඉදිරියෙන් ඉන්නේ තරඟකාරී ආයතනයේද අපිද අපි මූල්‍ය කළමනාකරණයේ තවත් දුර්වලතා නැත්නම් තව දුරටත් දුර්වලතා අපට සකසා ගන්න තියෙනවද ආදි වශයෙන් සංසන්දනාත්මකව බලන්නත් මෙන්න මේ ඇස්තමේන්තුගත මුදල් ප්‍රවාහය ප්‍රයෝජනවත් වෙනවා. තේරුණානේ? ඊළඟට බැංකු ණය පහසුවෙන් ලබා ගැනීමට මේක ප්‍රධාන හේතුවක් වෙනවා. ඍජු හේතුවක් වෙනවා. දැන් බැංකු ණයක් ඉල්ලනකොට අපෙන් ඉල්ලනවනේ ගොඩක් වෙලාවට ව්‍යාපාර සැලැස්ම ඉල්ලනවා. එක්ක ව්‍යාපාර සැලැස්ම විශේෂයෙන්ම බැංකුවකට වැදගත්. විශේෂයෙන්ම බැංකු කරුවන්ට වැදගත් වෙන්නේ මෙහෙයුම් සැලැස්ම නෙවෙයි. මානව සම්පත් සැලැස්ම නෙවෙයි. අලෙවිකරණ සැලැස්මත් නෙවෙයි. බැංකු කරුවන්ට වැදගත් වෙන්නේ මේ මූල්‍ය සැලැස්ම. මූල්‍ය සැලැස්ම විශේෂයෙන්ම මේ ඇස්තමේන්තුගත මුදල් ප්‍රවාහ ප්‍රකාශය මුදල් අයවැය ලේඛනයේ අතිශය වැදගත්. මොකද බැංකුකරුවෝ දැනගන්න ඕනේ බැංකුව නිදහස් කරන්න යෝජිත ණය මුදල බැංකුවට මූල්‍ය අවදානමකින් තොරව ආපසු අය කර ගැනීමේ හැකියාව තියෙනවද? එහෙනම් මේගොල්ලෝ මූල්‍ය ශක්්‍යතාවය තියෙනවද? මේ ව්‍යාපාරට මුදල් ගලාගෙන එනවද? මුදල් ගලාගෙන යන්නේ කොච්චරක්ද? ගියාම අතිරික්තයක් තියෙනවද? ඒ අතිරික්තයෙන් ඒ ණය පියව ගන්න පුළුවන්ද? ආදි වශයෙන් බැංකුව ශක්්‍යතාවය කියන්නේ මූල්‍ය ශක්්‍යතාවය පිළිබඳ අධ්‍යයනය කරන්න බැංකුවට අතිශය වැදගත් වෙනවා මේ ඇස්තමේන්තුගත මුදල් ප්‍රවාහය. ඒ නිසා බැංකුවකින් පහසුවෙන් ණය ලබා ගැනීමටත් හැකියාව ලැබෙනවා මේ වගේ ඇස්තමේන්තුවක් හැදීම තුලින්. ඔගේ තවත් වාසි තියෙනවා. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. රෝම ඉලක්කම් 4 අයන්න. ව්‍යාපාරයක කාරක ප්‍රාග්ධනය වර්ධනය කරගත හැකි ආකාර දෙකක් ලියන්න. ව්‍යාපාරයකට කාරක ප්‍රාග්ධනය කියන්නේ එදිනෙදා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය වියදම් පියවා ගැනීමට අවශ්‍ය වන ප්‍රාග්ධනය. අමුද්‍රව්‍ය මිලදී ගන්න, දෛනික වැටුප් ගෙවන්න, දෛනික ඍජු වියදම් දරන්න, ඒ වගේම දෛනිකව ගෙවිය යුතු ණය වාරික ගෙවන්න, ඒ වගේ එදිනෙදා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රාග්ධනය තමයි කාරක ප්‍රාග්ධනය. අපි ඉංග්‍රීසියෙන් කියනවා working capital කියලා. මෙන්න මේ කාරක ප්‍රාග්ධනය වැඩි කරගන්න පුළුවන් ක්‍රම. accounting කියන විෂය ගිණුම්කරණය කියන විෂය හදාරන ඔබට මේ ප්‍රශ්නේ හරියට කිරිගජු වගේ ලියන්න පුළුවන්. කිසිම කෙනෙකුට මේකේ ලකුණු මේක දෙන්නේ එකයි. බොහොම සරල ප්‍රශ්න දෙකක් නිකන් ලියන්න තියෙන්නේ. මේ ලකුණු එක කිසිම කෙනෙක් පයින් ගහන්න එපා. මේ ලකුණු එක අතිශය වැදගත්. හේතුව එකක් නිකම්ම ගන්න පුළුවන්. accounting knowledge එකක් තියෙන නිසා. අනික ඔබ දන්නවා ලකුණු එකෙන් තමයි ඔබේ බොහෝ දේවල් විසඳෙන්නේ. ඒ සාමාර්ථයක් ලැබෙනවද නැද්ද? ඉසෙඩ් ස්කෝර් එක විශ්වවිද්‍යාලයට මට්ටමටම ඉසෙඩ් ස්කෝර් එකක් ලබා ගන්න පුළුවන්ද බැරිද කියලා මේ ලකුණු එකත් අපට ලොකු තීන්දුවක් දෙනවා. ඒ නිසා මේ ලකුණු එක අනිවාර්යයෙන්ම අපි කහු කරගන්න අපේ ලකුණු බකට් එකට. තේරුණාද? පළවෙනි එක තමයි අතිරේක ලාභ වර්ධනය මගින්. ව්‍යාපාර වලට පුළුවන් අතිරේක ලාභ වර්ධනය කරගන්න.
ක්‍රම කීපයක් තියෙන මූලික නිෂ්පාදන කටයුතු අලෙවි කටයුතු අමතරව ව්‍යාපාර තියෙනවා සමහරට හිස් භාජන. අපි හිතමු යම් යම් ව්‍යාපාර යම් යම් නිෂ්පාදන බිහි කරන විවිධ රසායනික ද්‍රව්‍ය ගෙන්වනවා. විශේෂම කෙලිම ආනයනය කරනවා. ලොකු බැරල් වල එන්නේ. නැත්නම් ලොකු කෑන් වල එන්නේ. ඒක පුළුවන් හොඳ මිලකට අලෙවි කරන්න. විශේෂයෙන්ම ඒ බැරල් ලොකු රුපියල් 10,000 වගේ මිලකට අලෙවි කරන්න පුළුවන්. දැන් සමහර ආයතන ඔය සේවකයන් නොමිලේ දෙනවා. තේරුමක් නැහැ. ඉතින් සේවකයන් හැමදාම දෙලා එක සේවකයෙකුට එකවරක් දුන්නොත් මැදි බැරල් එකක් නේ ගෙදරකට. හැමදාම දෙන්න ඕනේ නැහැ නේ. ඒ නිසා අන්න ඒ වගේ අතිරේක ලාභ වර්ධනය කර ගැනීම ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. සමහරට ආයතනෙට පුළුවන් වෙනම ආයතන ගානේ කැන්ටින් එකක් නැත්නම් ආපන ශාලාව පවත්වාගෙන යන්න. හොඳට කොන්දේසි දාලා හොඳ කෙනෙකුට යාපන ශාලාව බාර දෙනවා. තේරෙනවද? කෙලින්ම කෑම බීම වල ප්‍රමිතිය පව තීරණය කරනවා. අපිට මෙන්න මේ වගේ කෑම ඕනේ ගුණත්වයේ තත්ත්වය. හැබැයි මිලත් අඩුයි. තේරෙනවද? ඒතකොට ඒකෙනුත් පුළුවන් ලාභයක් උපද්දවන්න. එහෙම නැත්නම් ආයතනයේ විසින්ම කුක්ස්ලා දාලු වෙලා සේවකයෝ දාලා ආයතනෙම කෙලින්ම ඒ කියන්නේ ටෙන්ඩර් කෝල් කරලා කාටවත් දෙන්නේ ආයතනෙම කැන්ටින් එක කරනවා. ඒක අමතර ආදායමක් ගන්න පුළුවන්. සමහර ආයතන තියෙනවා ග්‍රොසරිස් දාලා. ස්වයං සේවා වෙළෙන්සැලක් විදියට. ඒවෙන් සාධාරණ මිලකට. ඒ කියන්නේ පිටත වෙළෙන්සැලකින් ගන්නවාට වඩා අඩු මිලට ගන්න පුළුවන්. උනම සේවකව අනිවාර්යයෙන්ම පඩි දවසට විශේෂයෙන් මේ අතර පොලිමේ ගිහිල්ලා භාණ්ඩාසේව මිලදී ගන්න. ඒ ලැබෙන ලාභයත් මොකද වෙන්නේ? ආයතනයේ. අන්න ඒ වගේ අමතර ලාභ වර්ධනය වෙන ක්‍රම මගින් පුළුවන් කාර්ක ප්‍රාග්ධනය වැඩි කරගන්න. ඊළඟට අත්පිට විකුණු මෙහෙල දැමීම. පුළුවන් තරම් ණයට විකුණන්නේ නැතුව ණයට වික්කොත්නේ සල්ලි ලැබෙන පමාවෙන් අත්පිට විකුණු වැඩි කරගන්න. එතකොට කාර්ක ප්‍රාග්ධන ප්‍රශ්නයක් නැහැ. ද්‍රව්‍යශීලතාවය 100%යි. ඊළඟට දිගු කාලීන ණය ගැනීම වැඩි කිරීම. කෙටි කල් ණය ගත්තොත් ඉක්මනින් ගෙවන්න එපා. ඒතර කාර්ක ප්‍රාග්ධන ගැටලුවක් එතන මතුවෙන්නේ. දිගු කල් ණය ගත්තොත් ඒ ණය ගෙවන්න සෑහෙන කල් තියෙනවා. එහෙනම් මාසිකව ගෙවොත් මාසිකට වාරිකේ ඊටාම අඩුයි. අවුරුදු 5 10ක් 15ක් ගෙවන්න තියෙනවා. කාර්ක ප්‍රාග්ධන ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් බැංකු අයරාවක් වගේ ගත්තොත් මිලියන ගානක මොකද වෙන්නේ? මාස 3ක් තුල ගෙවන්න එපා. එතකොට අන්න කාර්ක ප්‍රාග්ධන ගැටලු උග්‍ර වෙනවා තමයි එතකොට. ඒ නිසා දිගු කල් ණයවල වැඩි කරගන්න. ඊළඟ එක තමයි කෙටි කාලීන වගකීම් දිගු කාලීන වගකීම් බවට පත් කිරීම මගින්. තේරුණාද? කෙටි කාලීන වගකීම් දිගු කාලීන වගකීම් බවට පත් කරගන්න පුළුවන්. දැන් කෙටි කල් වගකීම් තිබුණොන්නේ ඒව පියවන්න සල්ලි අවශ්‍ය වෙන්නේ. එතකොටනේ කාර්ක ප්‍රාග්ධන ප්‍රශ්නේ මතුවෙන්නේ. ඒව දීර්ඝ කාලීනව පියවන්න රීෂෙඩියුල් කරගන්න පුළුවන්. අපි කියන්නේ රීෂෙඩියුල් කරනවා කියලා. නැවත සකස් කරගන්න පුළුවන්. මාස 3කින් පියවන ණය අවුරුදු 2කින් නැත්නම් 3කට හදා ගන්නවා. ඒතකොට මොකද වෙන්නේ? අන්න කාර්ක ප්‍රාග්ධන ප්‍රශ්නේ මොකද වෙන්නේ? උග්‍ර වෙන්නේ නැහැ. එතකොට ලිහිල් වෙලා යනවා. ඊළඟට දිගු කාලික වත්කම් අලෙවි මගින්. දැන් දිගු කාලයකට පාවිච්චි කරන වත්කම් තියෙනවනේ. ඒ වත්කම් අලෙවි කරගන්න පුළුවන්. දැන් වත්කම් වශයෙන් තිබුණොත් ඒකේ ද්‍රවශීලතාවයක් නැහැනේ. ඉක්මනින් අලෙවි කරගත්තොත් සල්ලි හම්බ වෙනවා. ද්‍රවශීලතා ප්‍රශ්න ඉවරයි. කාර්ක ප්‍රාග්ධන ප්‍රශ්නෙට විසඳුම් ලැබෙනවාමයි. ඊළඟට මුදලට කොටස් විකිණීම මගින්. දැන් කොටස් විකුණන විවිධ වත්කම් වලට මම ඉඩමක් පවර්ලා දෙනවා. ඉඩම තක්සේරු කරලා ඒකට මට කොටස් පිරිනමනවා. සල්ලි හම්බෙන්නේ නැහැ. නැත්නම් මගේ රත වාහන තියෙනවා. මම වාහන දෙකක් පවර්ලා ඒ වාහන දෙකේ තක්සේරු වගේට කොටස් ගන්නවා. සල්ලි හම්බෙන්නේ නැහැ. ඒ නිසා මුදලට කොටස් වික්කුවොත් මොකද වෙන්නේ? මුදල් ලැබෙනවා. කාර්ක ප්‍රාග්ධන ගැටලු නැති වෙලා යනවා. හරිනේ? ඔන්න වගේ ඕනෑම කාරණා දෙකකට ලකුණු එකක් ගන්න පුළුවන්. මේකත් දැන් දෙකක් කිව්වොත් කමන්නේ දෙකක් කිව්වේ නැත්තම් හතරක්ම ලියන්න ඕන. මොකද සමහර විට මේකේ හතරක් අපේක්ෂා. මොකද බොහොම සරල ප්‍රශ්න නෙමේවා. තේරෙනවද? මේකට පිළිතුරු කොටස් හතරක් කියන එක මම හිතන්නේ ගිණුම්කරණය විෂයත් සමග ව්‍යාපාරද්දින හස ආධාරණ ඔබට කිසිම ගැටලුවක් නැහැ. අනික තව කරුණු උනතර ලියන්න පුළුවන් මේකට. හතරම ඉන්නේ නිසා දැන් මේක හොඳ වෙලාවට දෙකක් කියලා කිව්වේ. නැත්තම් හතරක්ම ලියන්න බලාගෙන ඉන්න ඕනේ. අවදානමකට ගන්න එපා. පැහැදිලිද? අපි බලමු මේකේ ඊළඟ කොටස. කොටස කොළඹ කොටස් සෝමාරුවේ ලැයිස්තුගත සමාගමක් එම තත්ත්වයෙන් ඉවත් කිරීමට බලපාන හේතු දෙකක් දක්වා ඒවා පැහැදිලි කරන්න. සාමාන්‍ය මූල්‍ය කළමනාකරන ප්‍රශ්න ඔය අන්තිම ප්‍රශ්නෙට දානවා අඩු. නමුත් ඉඳහිට දානවා. ඒ කියන්නේ බෑ. දැන් මේ වෙන උදාහරණයක්. දැන් මේකට එන්නේ සාමාන්‍යයෙන් තොරතුරු පද්ධති සහ ව්‍යාපාර සැලසුම්නේ. ඒ දෙකක් තිබුණා. ඊට අමතරව දාපු අවස්ථාවක් මේ තියෙනවා. මූල්‍ය කළමනාකරන ප්‍රශ්නය. දැන් කොළඹ කොටස් සෝමාරු දන්නවනේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ්. ඒ කියන්නේ කොළඹ කොටස් වෙළඳපොළ
පරිපාලනය කරන ආයතනය තැරැව්කරුවන්ගේ සංගමය තමයි කොළඹ කොටස් සූමාරු කියන්නේ. ඒකේ තමයි සීමිත පොදු සමාගම් ලේඛන ගත කරන්නේ මිල කළ සමාගම් නැත්නම් ලැයිස්තුගත සමාගම් වශයෙන්. එහෙනම් කොළඹ කොටස් සූමාරුවේ ලැයිස්තුගත සමාගමක් එම තත්ත්වයෙන් ඉවත් කිරීමට. ඒ කියන්නේ ඔබ දන්නවා කොළඹ කොටස් සූමාරුවේ තියෙන බෝඩ් දෙකක්, රෙජිස්ටර්ස් දෙකක්. එකක් මේන් බෝඩ්, අනික සෙකන්ඩ් බෝඩ් නැත්නම් දිරිසවි බෝඩ්. ඒ දෙකෙන් එකක නම දාලා තමයි ලියාපදිංචි කරන්නේ, ලැයිස්තුගත කරන්නේ. කරාට ඒ බෝඩ් වලින් නම ඉවත් කරලා ලැයිස්තුගත සමාගම් තත්ත්වයෙන් බැහැර කරන්නත් ෂෙයා මාකට් එක ක්‍රියාත්මක වෙනවා. කොළඹ කොටස් සූමාරු. හරිද? ඒක තමයි අහන්නේ. සමාගමක් එම තත්ත්වයෙන් ඉවත් කිරීමට බලපාන හේතු දෙකක්. එකක් තමයි ප්‍රමාණවත් පරිදි ප්‍රාග්ධනීකරණය සිදු නොවීම. ඒ කියන්නේ ලැයිස්තුගත සමාගමක් වුණම සාමාන්‍යයෙන් ඉහළ කොටස් නිකුතුවක් අපේක්ෂා කරනවා. ඒ කොටස් වෙළඳපොලේ ඉහළ අගයකට අලෙවි වෙන්නත් ඕනේ. ඒක තමයි අපි වෙළඳපොළ ප්‍රාග්ධනකරණය කියලා ඉගෙන ගත්තේ. මාකට් කැපිටලයිසේෂන්. ඒ වෙළඳපොළ ප්‍රාග්ධන ඉහළ අගයක් වෙන්න ඕනේ. කොටස් විශාල ප්‍රමාණයක් සමාගමෙන් නිකුත් වෙන්න ඕනේ. මුලින්ම නිකුත් වෙන්න එපා. කොටස් විකිනෙන්නේ. එහෙම කොටස් නිකුත් කිරීම මන්දගාමී නම් කොටස් වල වෙළඳාගේ පහළාගයක් තියෙන නිසා වෙළඳපොළ ප්‍රාග්ධනකරණය අඩු නම් සමහරට ඒ එවැනි සමාගම් ෂෙයා මාකට් එක බාල්දු කරන තත්ත්වයක් වශයෙන් තමයි සලකන්නේ. ෂෙයා මාකට් එකේ සැර බාල කරනවා. ඒ නිසා ලැයිස්තුගත සමාගම් තත්ත්වය ඉවත් කරන්න කටයුතු කරනවා. කොළඹ කොටස් සූමාරු බලය පාවිච්චි කරලා. එකක් ඒ. දෙවෙනි එක කොටස් මිල අවශ්‍ය ප්‍රමාණයට නොපැවතීම. දැන් සාමාන්‍යයෙන් සෙසු සමාගම් වල කොටස් මිල ඉතා ඉහළ අගයකින් ඉහළ යනවා නම් ඉහළ ප්‍රතිශතයෙන් ඉහළ යනවා නම් ඊට අඩු ගානේ සමීප තත්ත්වයක හරි අපේ කොටස් වල මිල ක්‍රියාත්මක වෙන්න ඕනේ. එසේ නොවි අඩුම මට්ටමේ ලෝ ප්‍රයිසස් වශයෙන් තියෙනවා නම් ඒත් වැඩක් නැහැ. ඒක කොටස් වෙළඳපොලේ පැවැත්මට පිළිගැනීමට හානියක් වෙන නිසා ලැයිස්තුගත භාවයෙන් අයින් කරලා දානවා. තුන්වෙනි එක ආයතනයේ බංකොලොත් වීම. අදාළ ලැයිස්තුගත සමාගම ව්‍යාපාර කටයුතු දිගින් දිගටම අසාර්ථක වෙලා බංකොලොත් බාහිරපත් වුණොත් කිසිදු වත්කමක් නොමැති තත්ත්වයටපත් වුණොත් අනිවාර්යයෙන්ම තේරුම්න්නේ බංකොලොත් සමාගමක් ලැයිස්තුගත සමාගමක් වශයෙන් නාමිකව එල්ලගෙන ඉඳලා වැඩක් නැහැ. අනිවාර්යයෙන්ම ලැයිස්තුගත සමාගම් තත්ත්වයෙන් ඉවත් කළා දානවා. ඊළඟට ගෙවිය යුතු මුදල් නිසි පරිදි නොගෙවීම. දැන් සාමාන්‍යයෙන් ලැයිස්තුගත සමාගමක් හරි අවංක වෙන්න ඕන. තේරුණාද? ෂණිකව තමන්ගේ වගකීම් වලට මුහුණ දෙන ආයතනයක් වෙන්න ඕන. දැන් බැංකු ණය වගේ ඒවා ගෙවන්න තියෙනවනේ. ඒ ණය වාරික නියමිත වෙලාවටම පියවන්න ඕන. ණයකර හිමියන්ට පොලිස් සාමාන්‍යයෙන් ජූනි 30 දෙසැම්බර් 31 දෙවතාවකදී ගෙවනවානේ. සමහර සමාගම් වල වාර්ෂිකව ගෙවනවා. වසරකට එකවරක් ගෙව්වත් දෙවාරයක් ගෙව්වත් නියමිත දිනටම ගෙවන්න ඕනේ, පමා කරන්න බෑ. ණය වාරිකේ වෙලාවටම ගෙවන්න ඕනේ. අන්න ඒ වගේ ගෙවීම් පමා කරනවා නම් ඒ කියන්නේ ඇත්තටම මේගොල්ලෝ කොටස් වෙළඳ පොලේ කීර්ති නාමයට කිසිම බලපෑමකින් ධනාත්මක බලපෑමක් ලැබෙන්නේ නැහැ, ඍණාත්මක බලපෑමක් එන්නේ. ඒ නිසා ලැයිස්තුගත භාවය අහෝසි කරනවා. ඊළඟට කොටස් වෙළඳ පොලේ අවශ්‍යතාවයන් ඉටු කිරීම පැහැර හැරීම. දැන් ලැයිස්තුගත සමාගමක් වශයෙන් ලියාපදිංචි කරාම කොළඹ කොටස් සූමාරුව යම් යම් අවශ්‍යතා පනවනවා. ඒ අවශ්‍යතා ඉෂ්ට කරන්න සෑම ලැයිස්තුගත සමාගමක්ම බැඳිලා ඉන්නවා. උදාහරණයක් වශයෙන් සෑම කාර්තුවකට වරක්ම මූල්‍ය වාර්තා ඉදිරිපත් කරන්න ඕනේ කොළඹ කොටස් සූමාරුව. දැන් සාමාන්‍යයෙන් ශේෂපත්‍රය, වෙළඳා ලාභ ගිණුම, අරමුදල් ප්‍රවාහ ප්‍රකාශය කියන මූල්‍ය ප්‍රකාශ ගිණුම් වසර අවසානයේදී හදන්නේ නැහැ. මාස 3 කාර්තුවෙන් කාර්තුව ඉදිරිපත් කරන්න. ඒක මූලික අවශ්‍යතාවය. අන්නේ අවශ්‍යතාවය පැහැර හරිනවා නම්, නොසලකා හරිනවා නම් ලැයිස්තුගත භාවයේ අහෝසි කරලා දානවා. ඊළඟට අසාධාරණ වෙළඳ පිළිවෙත් යොදා ගැනීම. අසාධාරණ වෙළඳ පිළිවෙත් අනුගමනය කරනවා නම් ඒත් ලැයිස්තුගත භාවය අහෝසි කරනවා. උදාහරණයක් වශයෙන් කොටස් වෙළඳ පොලේදී ආයෝජකයෝ තැරැව්කරුවන් මගින් කොටස් මිලදී ගන්න ඉල්ලුම් කරාම සමාගම අනුගමනය කරන වෙළඳ පිළිවෙතක්
කොටස් අලෙවි කරන්න පුළුවන්. විකුණන ආයෝජකයෙක්ගෙන් කොටස් මිලදී ගන්න පුළුවන්. හැබැයි ඒ තමන් ගෙවිය යුතු මුදලට වඩා 10%ක සේවා ගාස්තුව අය කරන මිලකල සමාගම්. එහෙම දාන්නේ දැන් ඔය ටියුෂන් පන්ති වලට ඇඩ්මිෂන් කියලා එකක් අය කරනවානේ. ඇතුළත් හිමි ගාස්තුව රුපියල් 510ම එක මොකවත් සඳහන් මොනෝ කරන්නේ. විශේෂ මොනවද උගල ලැබෙන්නේ එහෙම කරයි කියලා. එහෙම එකක් නැහැ නේ. විශේෂ හරයක් නැහැ නේ එහෙම එකක් අය කරන එකේ. තේරුණාද? ඒ වගේ අපි දුන් සේවා ගාස්තුව අය කරමු. මොකටද ඒව අය කරන්න අවශ්‍ය නැහැ නේ. අනවශ්‍ය දෙයක් අසාධාරණ වෙලද පිළිවෙතක්. ඒ කියන්නේ ඉල්ලුම වැඩි බව දැනගෙන තව අතිරේක ගාස්තුවක් ඩැහැ ගන්නව ආයෝජකයාගේ. අන්න එවැනි අසාධාරණ වෙළඳ පිළිවෙත් අනුගමනය කරනවා නම් ලැයිස්තුගත භාවය අහෝසි කරනවා. ඊළඟට අපි හිතමු කොටස් මිලදී ගන්න ගැනුම්කරුට කියනවා ඔබ ගෙවිය යුතු මුදලෙන් දෙගුණයක් සමාගමේ account එකේ දාන්න ඕන. අපි තුමු ලක්ෂයක් කියලා කොටස් ගන්න ලක්ෂ දෙකක් දාන්න ඕන. ඉතුරු ලක්ෂය අනාගතයේදී කොටස් මිලදී ගැනීමේදී හිලව් කරන්න හෝ නැත්නම් වසරකට පස්සේ සමාගම ආපසු ඔබට ගෙවනවා. අවශ්‍ය නැහැ නේ එහෙම අනුන්ගේ සල්ලි එහෙම බලෙන් ගන්න බෑනේ. ඒවා අසාධාරණ වෙළඳ පිළිවෙත්. තේරුණාද? ඊළඟට ව්‍යාපාර සංයෝජන සහ ඒකාබද්ධ වීම. සාමාන්‍ය ලැයිස්තුගත සමාගමකට වෙනත් සමාගමක් හෝ ව්‍යාපාරයක් සමග ඒකාබද්ධ වෙන්න අවසර නැහැ. එහෙම ඒකාබද්ධ වුණොත් නැත්තම් සංයෝජන ඇති කරගත්තොත් ඒ ලැයිස්තුගත භාවය අහෝසි කරනවා. ඔන්න ඔය වගේ අවස්ථාවල ලැයිස්තුගත සමාගමක් වශයෙන් පැවති තත්ත්වේ නැති වෙලා යනවා. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. රෝමිලක්කම් 5. 8 වෙනි ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නේ. පුද්ගලයෙක් තමන් සතු මුදලින් කොටසක් කොටස් වෙළඳ පොලෙහි හෝ වාණිජ බැංකු ස්ථාවර තැන්පතු සඳහා ආයෝජනය කිරීමට අපේක්ෂා කරයි. එම විකල්ප ආයෝජන මාර්ග දෙකෙහි ඇති වාසි දෙකක් හා අවාසි දෙකක් පැහැදිලි කරන්න. තේරුණානේ? පුද්ගලයෙක් තමන් සතු මුදල යොදාගෙන එක්ක කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන්න යනවා. මොකද කොටස් වෙළඳ පොලේ කියන එක තේරුම? කොටස් වෙළඳ පොලේ ලියාපදිංචි කරපු ලැයිස්තුගත සමාගමක කොටස්. එහි කොටස් විකුණුම්කරුවෙකුගෙන් තරවුකරුවෙකු මාර්ගයෙන් තරවුකරුවෙකු නැතුව අපට කොටස් ගන්න බෑනේ. තරවුකරුවෙක් සම්බන්ධ කරගෙන මිලකල සමාගමක කොටස් විකුණන්න කැමති කෙනෙක්ගෙන් කොටස් මිලදී ගන්න යනවා. ඒක තමයි කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරනවා කියන්නේ. හෝ වාණිජ බැංකු ස්ථාවර තැන්පතුක යොදවන්න යනවා. ඔය දෙකම ආයෝජන අවස්ථා දෙකක්. ඔය විකල්ප ආයෝජන මාර්ග දෙකෙහිම වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා. වාසි දෙකයි අවාසි දෙක බෙගින් ලියන්න තියෙනවා. මුලින්ම කොටස් වෙළඳ පොළ කියලා අපි උනම් ලියනවා තරු ලකුණක් යටතේ. හොඳයි. එතකොට අපි මේ වගේ උත්තර දෙක වෙන් කරනවා තරු ලකුණු දෙකකින්. කොටස් වෙළඳ පොළ අප ඊළඟට බැංකු ස්ථාවර තැන්පතු. හරිනේ. වාසි. එකක් තමයි ඉහළ ප්‍රතිලාභ ලැබීම. කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරත් ඉහළ ප්‍රතිලාභ ලැබෙනවනේ. ඒ කොහොමද? ඒ කියන්නේ විශේෂයෙන්ම ලාභාංශ. ඒ වගේම වැඩි මිලකට විකුණා ප්‍රාග්ධන ලාභ. තේරුණාද? ලබා ගන්න පුළුවන්. දැන් සමහරට අපු රුපියල් 15ට ගත්ත ෂෙයාර් එක රුපියල් 50කට විකුණන්න පුළුවන්. එක කොටසක රුපියල් 35ක් ලාභයි. ඒ වගේ කොටස් දහස් ගාණක් විකුණු මොකද ලක්ෂ ගාණක ප්‍රතිලාභ ලැබෙනවා. ඒ වගේ ඉහළ ප්‍රතිලාභ උපයන්න පුළුවන්. දැන් සමහර බැංකුවක ස්ථාවර තැන්පතුක දැම්ම මෙහෙම නෑනේ. පොලිය 15% නම් අවුරුද්දටම 15%යි. කොච්චර දැම්ම 15% ස්ථාවර ආදායම ලැබෙන්නේ. මේක එහෙම නෙවෙයි. මේකේ ආදායම වැඩි වෙනවා. විශේෂයෙන්ම කොටස් බිල ඉහළ යන ප්‍රවණතාවකදී. කොටස් බිල ඉහළ යන ප්‍රවණතාවකදී අනිවාර්යයෙන්ම වැඩි මිලකට විකිණීමෙන් ප්‍රාග්ධන ලාභ. මතකනේ? ප්‍රාග්ධනේ විකිණීම නිසා නේනම් කොටස් විකුණන කියන්නේ ප්‍රාග්ධනේ විකිණීම. ප්‍රාග්ධනේ විකිණීමෙන් උපයන ප්‍රාග්ධන ලාභ විශාල ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ඉහළ ප්‍රතිලාභ ලැබීම. බලමුකෝ ඊළඟට මොකද වෙන්නේ කියලා. ආයි තියෙනවා ප්‍රාග්ධන ලාභ ලැබිය හැකි වීම. ආයි තියෙනවා ලාභාංශයන් ලබා ගත හැකි වීම. මම මෙන්න මේ තුනේදී මට ගැටුමක් තියෙනවා. ඇයි හේතුව? දැන් මෙහෙම තිබ්බනම් ප්‍රාග්ධන ලාභ උපයන්න පුළුවන්. ඒ කියන්නේ කොටස් විකිණීමෙන් ලාභ උපයන්න පුළුවන්. ඒ වගේම ලාභාංශ ආදායමකුත් කොහොමද ලැබෙනවනේ? වාර්ෂිකව අපිට සමාගම උපය ගන්න ලාභයෙන් ආයෝජිත ප්‍රාග්ධනයේ ප්‍රතිලාභය වශයෙන් ලාභාංශ ගෙවනවනේ. ඒ දෙක හරි. ඒ දෙක පිළිගන්න පුළුවන්. ඉතින් ඒ දෙකේම එකතුව තමයි මේක.
ඉහළ ප්‍රතිලාභ ගැන ඒකනේ. තේරුණාද? ඉහළ ප්‍රතිලාභ ගැන ඒකනේ. ඉතින් ඒක තරම් සාර්ථකම නැහැ. නමුත් මෙහෙම වෙන්නත් පුළුවන් මේකේ. දැන් සාමාන්‍යයෙන් ලැයිස්තුගත නොවූ කොටස් වෙළඳ පොලේ කියන එකේ තේරුම ලැයිස්තුගත සමාගමන්නේ. ලැයිස්තුගත නොවූ සමාගමක සමහරට ප්‍රාග්ධන ලාභ ගොඩක් ලැබෙන්නේ නැහැ. මොකද ලැයිස්තුගත නොවූ සමාගම කොටස් මිලදී ගන්න ගොඩක් අය පොර කන්නේ නැහැ, ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ නිසා වැඩි ලාභයක් ලබන්න බෑ. ලාභාංශත් වැඩිපුර හම්බ වෙන්නේ නැහැ. ඒ අදහසෙන් ගත්තොත් ඉතින් මේ තුනම තිබුණාට කමක් නැහැ කියලා අපි හිතමු. තේරුණාද? එහෙනම් ඉහළ ප්‍රතිලාභ කියන එකයි ලැයිස්තුගත සමාගමක් නිසා. ෂෙයා මාකට් එකේ කියන එකේ තේරුම ලැයිස්තුගත සමාගමක් නිසා එහෙනම් ඉහළම ප්‍රතිලාභ ලබන්න පුළුවන්. ඒ වගේම ලාභාංශ ආදායම් ලබන්න පුළුවන්. විශේෂයෙන්ම ඒක ප්‍රධාන ආදායම තමයි කොටස් විකිණීමෙන් ප්‍රාග්ධන ලාභ උපයන්න පුළුවන්. ලාභාංශ කියන්නේ සාපේක්ෂව සුළු මුදලක්නේ. කොටස් විකිණීමෙන් ලබන ලාභය තමයි ප්‍රධානම වෙන්නේ. දැන් මට මොකද හොඳ උදාහරණයක් කියන්න. එක්තරා යුගයක මගේ හොඳම මිත්‍රයෙක් යම් සමාගමක් ප්‍රසිද්ධම සමාගමක් අන්න ප්‍රයිමරි ඉෂුව එකක් කියන්නේ සමාගම විසින් ප්‍රථමෝතර කොටස් විකුත් කිරීමක් කරනවා. ඒ කියන්නේ රුපියල් 10 ෂෙයාර් එක 10ටම ගන්න පුළුවන්. හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් ගමුගල මං හිතේ ඒ තරම් ඉන්ට්‍රස්ට් එකක් උන්නේ. ඒ කාලෙත් මට ෂෙයා මාකට් එක ආයෝජනය කිරීමේ තරම් ඉන්ට්‍රස්ට් නැහැ. අනික සල්ලිත් නැහැ. මගේ මිත්‍රයා කොහොම හරි ගත්තා. මං අදටත් අහලා නැහැ කොටස් කීයක් ගත්තද, කොටස් 100ද 10ද කියලා අහලා නැහැ. කොහොම හරි අරගෙන මාස 3ක් වගේ කාලයක් තුල ඔය රුපියල් 10ට ගත්ත ෂෙයාර් එක එයා වික්ක 160 ගානකට. අපි 160ක් කියමුකෝ දලවසේ 160කට වික්කා. හිතන්න එක කොටසකින් කියන ලාභ 250ක් ලාභයි. හිතන්න එයා කොටස් ලක්ෂයක් විතර අරන් තිබ්බනම් මොකද වෙන්නේ? මොනතරම් ලාභයද කියලා ඕගොල්ලෝ තක්සේරු කරගන්න. ඕක තමයි ෂෙයා මාකටේ රහස. ප්‍රාග්ධන ලාභය තමයි ප්‍රධාන ප්‍රතිලාභය වෙන්නේ. ඒක බැංකුවක ස්ථාර තැන්පතු දාලා කවදාකවත් උපයන්න හම්බෙන්නේ නැහැ. ඊළඟට සාමාන්‍ය කොටස් මිලදී ගත් විට ඡන්ද බලය ලැබීමෙන් සමාගම් වල පාලනයට සම්බන්ධ විය හැකි වීම. සාමාන්‍ය කොටස් මිලට ගත්තම ඡන්ද බලය ලැබෙනවනේ. වර්ණීය කොටස් මිලට ඡන්ද බලය නැහැනේ. එහෙනම් සාමාන්‍ය කොටස් මිලදී ගත්තොත් අපට ඡන්ද බලයක් ලැබෙනවා. සමාගමේ පාලනයට සම්බන්ධ වෙන්න පුළුවන්. අධ්‍යක්ෂ මණ්ඩලයට පවා අපිට ඉල්ලන්න පුළුවන්. ඡන්දේ පාවිච්චි කරලා අපිට යෝජනා සම්මත කරන්න, ප්‍රතික්ෂේප කරන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට ප්‍රාග්ධන ලාභ බදුළු නිදහස යන එකත් වැදගත්. ප්‍රාග්ධන ලාභ වලට බදු නැහැ. මම රුපියල් 10ට ගත්ත ෂෙයාර් එක රුපියල් 50ට විකුණන එකකින් 40ක් ලාභයි. කොටස් 10ක් විකුත් කියලා ලාභද 40000ක් ලාභයි. ඒ කියලා ඒකට බදු මේ මොනවද? බදු අය කරන්නේ. ඒ ප්‍රාග්ධන ලාභ බද්දෙන් නිදහස් කරලා තියෙන්නේ. මිල කළ සමාගමක් නිසා. මිල නොකළ සමාගමක අය කරනවා. තේරෙනවද? ඔන්න වගේ වාසි තියෙන. ඉතින් ඔය ඔන්න වාසි එකකට ලකුණු එකක් ලබා ගන්න පුළුවන්. ඊළඟට අවාසි. කොටස් මිල පහළ යා හැකි වීම. දැන් ඔය අපි කිව්වේ රුපියල් 10ට ගත්ත ෂෙයාර් එක 50ට 60ට 100 ගන්න විකිනුවේ නැහැ. ඕක අනිත් පැත්තට එන්නත් පුළුවන්. රුපියල් 10 ෂෙයාර් එක අපි ෂෙයා මාකට් එකෙන් ගත්ත රුපියල් 22.50ට අරගත්ත දවසේ දැන් අඩු වෙලා දැන් රුපියල් 10.50 මට්ටමේ තියෙනවා. දැන් වික්කොත් කීයක් පාඩුද? රුපියල් 11ක් විතර පාඩුයිනේ. එහෙම අවදානමකුත් තියෙනවා. කොටස් මිල පහළ යා හැකි වීම. නැත්නම් පහළ යාමෙන් ප්‍රාග්ධන අලාභ නේ. ඒ කියන්නේ ප්‍රාග්ධන අලාභ. ප්‍රාග්ධන අලාභ අවදානමකුත් තියෙනවා. දෙවෙනි එක තමයි ලාභ නොමැති අවස්ථාවලදී ලාභාංශ නොලැබීම. ඒක ඉතින් මිල කළ සමාගම් නොකළ සමාගම් දෙකටම අදාළයි. ලාභ නැත්නම් ලාභාංශ ගෙවීම තහනම් සමාගම් නීතියම තහනම් කරලා තියෙනවනේ. මම ඔකට හේතුව කිව්වා. මතකද? ලාභ නොමැති නම් ලාභාංශ ගෙවීම තහනම් කරලා තියෙන්නේ. දැන් ලාභ කියන්නේ පිටතින් ලැබිච්ච අතිරේක මුදලක්නේ. ලාභ නැතුව ගෙවනවා කියන්නේ මොකද්ද? ව්‍යාපාරේ වත්කම් වලින් ගෙවන්නේ. බැංකුවේ සල්ලි, ඉඩම් විකිණීමෙන්, වාහන විකිණීමෙන්. ඒක බැංකුව මොකද වෙන්නේ? වත්කම් අඩු වෙනවා කියන්නේ වත්කම් හීන වෙනවා කියන්නේ ව්‍යාපාර බංකොලොත් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ලාභ නැත්නම් ලාභාංශ ගෙවන්න බෑ. තේරුණාද? එහෙනම් ලාභ නොමැති අවස්ථාවලදී ලාභාංශ අහිමීමේ අවදානමකුත් තියෙනවා. ඊළඟට අවදානමත් මේකේ වැඩි. ලැයිස්තුක සමාවල අවදානමත් වැඩි. මේ හිටපු ගමන් ෂෙයා මාකට් ඉත්තා ඉහළට නගිනවා. ඊළඟ සතිය මොකද වෙන්නේ? පහළටම වැටෙනවා. ඒක කොහොමද අවදානම මේකේ වැඩි. අවිනිශ්චිතයි. අනික ලාභාංශ ආදායම් මත බදු අය කරන්නේ. එහෙම අවාසියකුත් තියෙනවා. ප්‍රාග්ධන ලාභ බද්දෙන් නිදහස්. හැබැයි ලාභාංශ කියන්නේ ආදායමන්නේ. ලාභාංශ වලින් මොකද වෙන්නේ? ලාභාංශ වලින් බදු අය කරනවා. ඒක අවාසියක්.
වගේ දෙපැත්තම තියෙද්දි මේක දෙපැත්ත තරාදීකට දාලා වඩා බරපැත්තන තමයි තීරණයක් ගන්නට ඕන. ඒකෙත් ලකුණු එකක් හම්බ වෙනවා. අපි ඊළඟට බලමු ඊළඟ ආයෝජනය ස්ථාවර තැන්පතු. කොටස් වෙළඳ පොලේ හෙවත් මිලකල සමාගමක කොටස් වල ආයෝජනය නොකර වාණිජ බැංකුවක ස්ථාවර තැන්පතුක දැම්මනම් ඒත් වාසි තියෙනවා. මොකද්ද? අවදානම අඩුයි. අවදානම අඩුයි. ඇයි හේතුව? ඒක ඉතින් ස්ථාවර තැන්පතු මිල පහළ යෑම කතන්දර නෑනේ. බැංකුව විශ්වාසයි. වාණිජ බැංකුවක් විශ්වාසය කියන කුළුණු මත හදලා තියෙන්නේ. අපිට කල්පිරුම් සල්ලි හම්බ වෙනවා. අවදානම අඩුයි. ස්ථාවර පොලියක් ලැබීම. පොලියත් ස්ථාවරයිනේ. දැන් ලාභාංශ කියන එක ලාභ නැත්තම් නෑනේ. ලාභ අඩු නම් අඩුයිනේ. මේක එහෙම නෑ. පොලිස් නිශ්චිතවම අපිට ලැබෙනවා. ස්ථාවර පොලියක් හම්බ වෙනවා. අනික ද්‍රවශීලතාවත් ඉහළයිනේ. ද්‍රවශීලතාව ඉතාම ඉහළයි. අපිට හදිස්සියක් වුණොත් ස්ථාවර තැන්පතු කියලා නෑ. සාමාන්‍යයෙන් කියන්නේ කලින් දැනුම් දෙන්න කියලා. නමුත් අපේ අවශ්‍යතාවය අනුව අපිට එදාම කියලා කැන්සල් කරලා සල්ලි ගන්න පුළුවන්. පොලිය අඩු වෙන්න පුළුවන්. සල්ලි හම්බ වෙනවනේ. අපේ තැන්පතු සල්ලි බවට පත් කරගන්න පුළුවන්. ඒ නිසා ද්‍රවශීලතාව ඉහළයි. කොටස් එහෙම ලේසියෙම විකුණ ගන්න බෑනේ. තේරෙනවද? ඊළඟට අපේට තබාන ලබා ගන්න පුළුවන්. හරිම පහසුයි. දැන් මම ළඟ කෝටි 10ක ස්ථාවර තැන්පතුවක් තියෙනවා නම් කෝටි 10ක ස්ථාවර තැන්පතුවක් තියෙනවා නම් ඒකෙන් 90%ක් මට ශනිකෝ ණය ගන්න පුළුවන්. විනාඩි 10ක් වගේ කාලය තුල බැංකුවත් එක්ක කතා කරලා ණය ගන්න පුළුවන්. ඒ බැංකුවට කිසිම අවදානමක් නැහැනේ. ණය ගෙව්වේ නැත්නම් ස්ථාවර තැන්පතුව කපා ගන්න පුළුවන්. බොල්නේ අවදානමක් නැහැ. ඒ නිසා අපිටත් පහසුයි ශනිකෝ ණය ලබා ගන්න පුළුවන්. අනික තමන්ට අවශ්‍ය කාල සීමාව සඳහා තැන්පත් කළ හැකි වීම. අපිට දැන් සමාගමක කොටස් වලදී ගත්තම ඒක ආපසු ගෙවන්නේ සමාගම ඇවර කිරීමේදීනේ. අපිට හදිස්සි වුණොත් අපි ගැනුම් කරොක් හොයා ගන්න ඕන. අන්න එතන හිර වෙනවා. මෙතන එහෙම එකක් නෑ. අපිට අවශ්‍ය කාලෙට දාන්න පුළුවන්. මාස 3කට දාන්න 3කට දාන්න. 6කට අවුරුද්දකට ආදි වශයෙන් දාන්න පුළුවන්. තේරෙනවද? ඒකෙත් වාසි වලට ලකුණු එකක් ලැබෙනවා. ඊළඟට අවාසිත් තියෙන ඕකෙත්. කල්පිරීමට පෙර මුදල් ලබා ගතහොත් පොලිය අඩු වෙනවා. එහෙම කේස් එකක් තියෙනවානේ. අවුරුද්දකට දැම්මොත් අපි අවුරුද්ද කල්පිරුණම් පස්සේ ගත්තොත් තමයි පොරොන්දු වෙච්ච පොලිය ලැබෙන්නේ. අවුරුද්දකට පෙර ගත්තොත් සාමාන්‍යයෙන් පොලිය අඩු කරනවාමයි. දැන් උදාහරණයක් වශයෙන් අපි තුමු අවුරුද්දකට දාලා මාසේ 11න් ගන්නවා. එතකොට මාසේනේ කල්පිරින් තියෙන අපි හදිසි අවශ්‍යතාවයක් පෙන්눔 කරනවා. අපිට ඉඩමක් නැහැ. අපි ඉඩමක් ගන්න ආව දැන් බොහොම අඩුවට. මේක නියම chance එක අපිට ලැබිච්ච කියලා පෙන්වුවම සමහර විට බැංකු කළමනාකරු හෝ කළමනාකාරිනිය එතනදී පොලිය බොහොම සුළු ප්‍රතිශතයක් තමයි අඩු කරන්නේ. මොකද දැන් මාස 12න් 11ක්ම ගිහිල්ලානේ. සාධාරණ හේතුවක් නිසාත් කල්පිරින් ඉතාම ළඟ නිසාත් පොඩි පොලියක් තමයි අපිට හිමි වෙන්නේ. නමුත් අපි තුමු අපි ස්ථාවර තැන්පතුව අවුරුද්දකට දාලා වසරක් සඳහා ස්ථාවර තැන්පතුවක් දාලා මාස 2කින් හෝ 3කින් අපි ඉල්ලුවොත් සමහරට පොලිය බිඳුවයි. දෙන්නෙම නෑ එතකොට. මාස 6කින් 7කින් ගත්තොත් පොලියෙන් භාගයයි. ඒ වගේ පොලිය අඩු වෙනවා. ඊළඟට පොලියට අමතරව වෙනත් ප්‍රතිලාභ නොමැති වෙනවා. තවත් අවාසියක්. දැන් පොලියට අමතර වෙන ප්‍රතිලාභ නැහැ. දැන් ෂෙයා මාකට් ආයෝජනය කරු ලාභාංශ ආදායම හරි ලැබෙනවා. ප්‍රාග්ධන ලාභ ලැබෙනවා. ඊළඟට ප්‍රසාද කොටස් හිමිකම් ලැබෙනවා. තේරෙනවද? සමාගමේ පාලන බලතල හම්බ වෙනවා. ඡන්ද බලය හම්බ වෙනවා. තියෙනවනේ වරප්‍රසාද ගොඩක්. මේකේ ගොඩක් නෑ. පොලියම විතරයි. වෙන ප්‍රතිලාභයක් නෑ. රයිට්. ඒත් අවාසික ලකුණු එකයි. ලකුණු හතරම බෙදලා යන්නේ විදිහටයි. පැහැදිලිනේ? හොඳයි දරුවනේ අපි අද පාඩම් පරිච්ඡේදෙනුත් සාකච්ඡා කළේ 2020 වර්ෂයේ පැරණි නිර්දේශයට අදාළව දෙවන ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත අභ්‍යාස. ලකුණු ලබා දීමේ ක්‍රියාපටිපාටිය ගැන අවධාරණය කරමින් ප්‍රශ්නවල ස්වරූපය ස්වභාවය හඳුනා ගනිමින් ඒ ප්‍රශ්නවලට ප්‍රවේශ වෙන ආකාරය සහ ඒ ප්‍රශ්නවලට අදාළ උත්තර ගොනු කරන ආකාරය උත්තරවල ධාරිතාවේ ස්වරූපය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න. ඊට අමතරව මේ අදාළ පිළිතුරු වලට මාකින් ස්කීම් එකේ නොමැති වුණත් තව විකල්ප පිළිතුරු ලිවීමේ විවෘත භාවය අපිට පේපර් එකේ හිමි කියලාත් කිව්වා. ඊට අමතරව ඇතැම් ප්‍රශ්න පදනම් කරගෙන ඉදිරියේදී අහන්න පුළුවන් විකල්ප ප්‍රශ්න නැත්නම් අනුමාන ප්‍රශ්න නිර්මාණය කිරීමේ ව්‍යායාමයත් අපි වරින් වර සිහිපත් කළා. ඒක මම නෙවෙයි කරන්න ඔබයි. ඔබට දැන් මේ තනිකර 2020 පැරණි නිර්දේශයේ සමස්ත ප්‍රශ්න පත්‍රයේම අවසන්නේ. ඔබට නැවත වාරයක් මේ පාඩම් පරිච්ඡේද පරිශීලනය කරමින් ඔබට පුළුවන් මේ හරහා තවත් ප්‍රශ්න නිර්මාණය කරන්න. ඔබ ප්‍රශ්න නිර්මාණය කරනවා යනු
ඔබ විෂය තව තවත් ධාරණය කරගන්නවා. ඔබ ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දීමේ තාක්ෂණය තව තවත් වර්ධනය කරගන්නවා කියන එක අමතක කරන්න එපා. අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් 2020 පේපර් එකට අදාළ පළවෙනි ප්‍රශ්න පත්‍රය එනම් වාස්තික ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකටත් මම හිතන්නේ ඔබ අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. මොකද සෙකන්ඩ් පේපර් එකට ලකුණු වැඩිපුර ගත්තට සාපේක්ෂව ෆස්ට් පේපර් එකේ ලකුණු අඩු වෙන ප්‍රවණතාවක් ඇති බව මම මතක් කරලා තිනවා. මම හිතන්නේ කීප වාරයක්. ඒ නිසා ඒ ෆස්ට් පේපර් එකට ඔබ මීට වඩා උනන්දුවෙන් කැපවීමෙන් මම කියන්නේ සම්බන්ධ විය යුතුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ඊළඟ පාඩම් පරිච්ඡේද පරිශීලනය කරන්න කියලා මම නැවත වාරයක් අවධාරණය කරලා ඉල්ලනවා.